ඉසිවර සහන ජ්‍යෝතිෂ්‍ය සේවය හා සම්බන්ධන ඔබ හැමෝටම ආයුබෝවන්. විශේෂ ග්‍රහමාරුවීම් ගණනාවක් මාර්තු මාසය තුළ සිද්ධ වීමට නියමිතව තිබෙනවා. ඒ අතර ප්‍රධානම ග්‍රහමාරුවීමක් තමයි මේ මාසයේ මාර්තු මාසයේ 22 සිද්ධ වෙන කුජමාරුව. මේ සම්බන්ධයෙන් කතා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඊට කලින් මම කියන්නට ඕන දැනට මේ ලෝකයේ පුරා ලංකාව පුරා හදිසි වසංගත තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත් වෙලා ඉන්න දුකට පත් වෙලා ඉන්න ඒ සියලුම දෙනාට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් ලැබේවා කියලා ලෝකවාසී සියලු දෙනාටමත් ලංකාවේ සියලු දෙනාටමත් ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මට යමක් කිව්වොත් හොඳයි කියලා. මොකද ගොඩ දෙනෙක් අහන නිසා ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනුව ජ්‍යොතිෂයට අනුව මොකද්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඇත්තටම සුබවාදී පිළිතුරක් මට දෙන්නට පුළුවන් ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයට සහ ලෝකායතන කේන්ද්‍රයට අනුව ගත්තොත් එහෙම ඉදිරි සති දෙක පමණ කාලය තුළ බොහෝ විට අඩුවීමක් නැත්නම් මේ රෝග තත්ත්වයේ පාලනය වීමක් ග්‍රහ ගෝචර තත්ත්වයන් අනුව පෙන්වම් කරනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය පාලනය කර ගන්නට ලෝකය තුල මිනිසුන්ට හැකියාවක් ලැබෙන බව සඳහන් කරන්න පුළුවන්. මොකද කුම්භ ලග්න කේන්ද්‍රයේ ගත්තත් කුජ ග්‍රහයාගේ මාරු වීමත් සමග කුජ 12 වෙනි භාවයේ සෙනසුරුත් සමග ගෝචරලා කුජ උච්ච භාවයට පත්නා ගුරු 11 වෙනි ගෝචර වෙනවා. සඳු බුද්ධ ලග්න ගත වෙනවා මේ කාල සීමාව තුළ විශේෂයෙන් බුධ. ඊට පස්සේ රවි දෙවැන්නේ ගෝචර වෙනවා කුම්භ ලග්න කේන්ද්‍රයේ සිකුරු 3 වෙනි භාවයේ සහ රාහු 5 වෙනි භාවයේ ගෝචර වෙනවා. ඉතින් නමුත් හැබැයි සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. මේක ඉදිරි සති දෙකක් වගේ යනකොට කන්ට්‍රෝල් කරගන්න නැත්නම් පාලනය කරගන්න පුළුවන් වුණත් වඩාත් අවදානමක් තියෙනවා කුඩා දරුවන්ට සහ වැඩිහිටි අයට. විශේෂයෙන් වැඩිහිටියන් ශාරීරික දුබලතාවයන්ගෙන් පෙළෙන අය සහ වෙනත් ඒ වයසින් වැඩි කට්ටිය වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕන සහ කුඩා දරුවන් වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕන. මොකද දරුවන්ට එච්චර හොඳ කාලයක් නෙවෙයි මේ කාලය ලංකා කේන්ද්‍රයට අනුව. මොකද මේ වෛරස් හින්දාම නෙවෙයි, වෛරසත් එක හේතුවක් වෙන්න පුළුවන්, ඒකම නෙවෙයි. නමුත් මම හිතන්නේ කුඩා දරුවන්ට විවිධ අනතුරු, විවිධ කරදර බාධක, විවිධ විදිහේ අන්තරාවන් සිද්ධ වීමේ ඉඩ කඩක් තියෙන කාල සීමාවක් විශේෂයෙන් මේ සැප්තැම්බර් මාසයේ දක්වා පවතිනවා මේ තත්ත්වය. ඉතින් ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයන් වලට විශාල කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඉගෙන ගන්න දරුවන් ඒ පැත්තෙන් ඈත් වෙන්නට පුළුවන්. වෙනත් වැරදි දේවල් වලට යොමු වෙනවා. දරුවන්ගේ හිතුවක්කාර ක්‍රියාකාරකම් හෝ ඔවුන්ගේ වැරදි දේවල් වලට පෙළඹවීම නිසා නොයෙක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ වගේ දරුවන් සම්බන්ධයෙන් ගත්තොත් වඩා දෙමව්පිය වැඩි අවධානයක් යොමු කරන්නට ඕන දරුවන් සම්බන්ධයෙන්. ඒ වගේම විශේෂයෙන් වැඩිහිටියන් සම්බන්ධිනුත් ඒ ආකාරයෙන්ම අවධානයක් යොමු කර ගැනීමයි ලංකාව තුළ විශේෂයෙන්. ඉතින් ලෝකයේ තුළ තත්ත්වයක් ඒ වගේමයි. විශේෂයෙන් ලෝකයේ තුළ ගත්තොත් විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ මේ ආසාදන තත්ත්වය නැත්නම් වසංගත තත්ත්වය ඉදිරි කාලයේදී යම් ආකාරයකට පාලනය වීමක් දකින්න පුළුවන් ඉදිරි සති දෙකක තුන පමණ කාලය තුළ. ඉතින් මේ ග්‍රහ මාරු වීම එක්කත් ඒක විශේෂත්වයක් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ දේ සම්බන්ධව මම හිතනවා ඔබට යම් ආකාරයක සුබවාදී ආකල්පයක් පවත්වා ගන්නට පුළුවන් වෙයි කියලා මේ කියපු කාරණාවන් එක්ක. ඉතින් මේ දේවල් මතක් කරන්නේ ඔබට ඒ දේවල් ගැන වැඩි අවධානයකින් කටයුතු කරලා මේ ජ්‍යොතිෂය ගැන උනන්දුවක් විශ්වාසයක් පවතින අය මම හිතනවා මේවා විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්ක ඔබට යම් ආකාරයකින් තමන්ගේ ඉදිරිය පිළිබඳව අනාගතය පිළිබඳව සුබවාදී ආකල්පයක් ඇති කරගෙන බොහොම නිවැරදිව යහපත් ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරොත් ඔබට මම හිතනවා තවත් මේ දේවල් ඔබට සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඔබ මම එක ඉල්ලීමක් කරනවා. පුළුවන් තරම් නිර්මාංශ වෙන්න, පුළුවන් තරම් ආගමට ධර්මයට බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගන්න, සබහා දහම විශ්වාස කරන්න, ඉරහද තාරකා විශ්වාස කරන්න, ඉරහද තාරකා ඇතුළේ මේ සබහා දහමට ගරු කරන්න, ආචාර කරන්න පුරුදු වෙන්න. ඉතින් ඒවත් එක්ක බද්ධ වෙලා සබහා දහමත් එක්ක එකට යන ගමනකට මම හිතනවා ඔබ සූදානම් වුණොත් එහෙම ඉතින් මේ කියන සියලුම දේවල් අභියෝග තත්ත්වයන් ජය ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ දේවල් එක්ක මතක් කරමින් මේ දේවල් එක්ක මම ඉදිරි කාලය තුළ මේ මවතිනා වූ ග්‍රහ ගෝචර තත්ත්වය සහ ග්‍රහ මාරුවීම් සම්බන්ධව මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ලග්න 12න් ඉපදුණු සියලු දෙනාටම 2020 මාර්තු මාසයේ 22 වෙනිදා
පවතින කුජ මාරුව නැත්තම් කුජ ග්‍රහලෝව සෙම්පතිතුමා හැටියට තමයි සඳහන් කරන්නේ. ඉතින් උෂ්ණ ග්‍රහයෙක්. ඉතින් මේ කුජ ග්‍රහයා විශේෂයෙන් අපි කියනවා ගොඩක් වෙලාවට සුබට වඩා අසුබ පැත්ත ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. නමුත් සුබ ඵල දෙන යෝගකාරක තත්ත්වයන් උදා කරන ග්‍රහයෙක් බවට සමහර වෙලාවටපත් වෙනවා. ඉතින් කොහොමද බලමු ලග්න 12න් ඉපදුණු උඹට මේ කුජගේ මාරුව බලපාන්නේ කොහොමද කියලා. ඉදිරියේදී මම තවත් විශේෂ ග්‍රහ මාරුවෙන් ගුරු මාරුව වගේ මේ වගේ විශේෂ ග්‍රහ මාරුවෙන් ගණනාවක් තියෙනවා මේ මාසයේ ගැන මම කතා කරනවා ඊළඟට ඔබට ඒවා බලන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඊට කලින් මේ 22 වෙනිදා ආසන්නතම මාරුව සිද්ධ වෙන්න තියෙන 22 සිද්ධ වෙන කුජ මාරුව ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. 2020 මාර්තු මාසයේ 22 හවස 2:55ට තමයි මේ කුජ ග්‍රහයාගේ මාරුවීම සිද්ධ වෙන්නේ. දැනට ධනු රාශියේ ගමන් කරන කුජ ග්‍රහයා මකර රාශියට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ මකර රාශිගත වෙන කුජගේ ග්‍රහ ගෝචර ගමන මාස එකහමාරක පමණ කාලයක් ඒ කියන්නේ මේ මාසේ 4 වෙනිදා දක්වා ගත කරනවා මකර රාශිය තුල මේ කුජ ග්‍රහයා. ඉතින් ඒ කාල සීමාව තුල කොයි වගේ තත්ත්වයක් ඔබට ඔබේ ලග්නයට බලපායිද උදා කරයිද ඔබ මොන වගේ දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණේ සම්බන්ධයෙන් තමයි දැනුවත් කරන්නේ. ඉතින් මේ දේ අහලා ඔබ දැනුවත් වෙලා ඔබගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් කරගන්න උත්සාහ කරන්න. මෙතෙන් සිට බලමු ඒ ග්‍රහ ගෝචර ගමන කොයි වගේද කියන එක. මේස ලග්නය මේස ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්දරේ 10 වෙනි භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ. ඔබගේ කේන්දරේ මේස ලග්නයෙන් ඔබ ඉපදුනා නම් ඔබගේ ලග්නාධිපති භාවයටපත් වෙන්නේ කුජ. ඒතර ලග්නාධිපති සහ ඔබගේ 8 වෙනි අධිපති වෙන්නේ වෘශ්චික රාශිය අධිපති වෙන්නේ කුජ. ඉතින් මේ කුජ ග්‍රහයා 10 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා උප්පත්ති කේන්ද්‍රයක ග්‍රහයින්ගේ ඒ පිහිටීම් අනුව සිද්ධ වෙන පලාපල නෙවෙයි ගෝචර ගමනින් ග්‍රහයින්ගේ ගමනේදී සිද්ධ වෙන්නේ බලපාන්නේ. ඒ නිසා කුජ සාමාන්‍යයෙන් හැබැයි 10 වෙනි බවට ගෝචර ගමනේදී කුජට උපචය ස්ථාන වලට ඉතාමත් සුබ ග්‍රහයේ ගෝචරයේදී විශේෂයෙන් 3 6 10 11 කියන ස්ථාන වල තමයි ගෝචර ගමනේදී කුජ සුබ බල දෙන්නේ. ඒ අනුව බලනකොට ඔබගේ ලග්නාධිපති වෙන කුජ ග්‍රහයා ඔබගේ 10 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. උපචය ස්ථානයක් වන 10 වෙනි භාවයේ කුජ බලවත් වෙනවා. ඉතින් මකර රාශියේ මෙතනදී කුජගේ උච්ච භාවයකටපත් වෙනවා වගේම රුචික කියන සුබ යෝග තත්ත්වයකුත් මෙතනදී ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කුජට සුබඵල දෙන්නට පුළුවන් තැනක් තමයි මේ 10 වෙනි භාවය. ඒ නිසා මේස ලග්නෙන් උපන් ඔබට අනිවාර්යයෙන්ම මේ කුජ මාරුව ඊටමත් සුබඵල දෙන ග්‍රහ මාරුවක් හැට සඳහන් කරන්න පුළුවන්. ඔබගේ රැකියා ස්ථානය තුල මේ උච්ච වෙන කුජ ඔබ රැකියාවෙන් උසස් කරන්නට රැකියාව සම්බන්ධව ඔබගේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරන්නට ඒ වගේම රැකියාවේ තිබෙන ඔබගේ බලය ඔබගේ තියෙන ඒ දේවල් හරි විදිහට ක්‍රියාත්මක කරන්නට ඔබට අවස්ථාවක් ලැබෙන කාලයක්. විශේෂයෙන් ආරක්ෂක අංශය නියෝජනය කරන ග්‍රහයෙක් තමයි කුජ. ඉතින් ඔබ ආරක්ෂක අංශයේ සේවය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබට විශේෂ කාර්යභාරයන් ගණනාවක් නැත්නම් ඔබගේ රැකියාව තුළ ඔබට විශාල වැඩ කොටසක් නැත්නම් කාර්යබහුල තත්ත්වයක් ඇති කරන්නට පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි ආරක්ෂක අංශයේ ඉන්න ඔබට තරමක් ඔබගේ රැකියාව තුළ ඒ ගෞරවයක් ඒ වගේම ඒ පිළිබඳව වැඩි ඔබට උසස් තත්ත්වයක් සමාජය තුළ ගොඩනගෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ නැතත් ආරක්ෂක අංශයේ නොවන අයට උනත් තමන්ගේ රැකියාව සම්බන්ධව විශේෂයෙන් හොඳ යහපත් තත්ත්වයක් ඇති කරනවා වගේ. හැබැයි කාර්යබහුල තත්ත්වයකුත් ඇති කරනවා. ටිකක් මහන්සි වෙන්න වෙන ගතියක් ඇති කරනවා. රැකියාව වෙනුවෙන් ටිකක් වැඩිපුර කැප වෙන්න වෙනවා. ඉතින් ඒකත් මතක් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබගේ සහෝදර සහෝදරියන් සම්බන්ධවත් තරමක් ඔබට කිසි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා වගේම ඔවුන්ගෙත් යම් ආකාරයක සුබවාදී තත්ත්වයක් ඇති කරනවා. නමුත් හැබැයි රාහු ග්‍රහයා මේස ලග්න කේන්ද්‍රයේ 3 වෙනි භාවයේ ගෝචර වීම තරමක් ඔවුන්ට ඒ තරම්ම යහපතක් ලොකුවට බලාපොරොත්තු වෙන්න බැරුණත් මේ කුජ මාරුවත් සමග තිබුණු ගැටලුකාරී තත්ත්වයන් යම් ආකාරයකට හරි ඔවුන්ගේ අඩු කර ගන්න පුළුවන්කමක් තියෙන. කියන්නේ ඔබගේ සහෝදර සහෝදරයන් සම්බන්ධව තිබුණු යම් ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් ඒවත් ටිකකට හරි අවම වෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට ඔබගේ මෙච්චර කාලයකට ඔබට සැඟවුණු දේවල් දක්ෂතා තිබුණා නම් නැත්නම් ඔබගේ සැඟවුණු කුසලතාවයන් දක්ෂතාවයන් උප්පත්තියෙන් අරන් ආපු සහජ හැකියාවන් තුළ ඔබට යම් ආකාරයක ජයග්‍රහණ අලුත් සොයා ගැනීම වගේ දේවල් වලටත් හොඳ කාල සීමාවක්. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයට වගේම ඔබ යම් ආකාරයක නව නිෂ්පාදන කරන කෙනෙක් නම් ඔන්න ඔබට ඒ දේවල් ඉදිරිපත් කිරීම තුළින් ඔබට යම් ආකාරයක නව සොයා ගැනීම කරලා අලුත් විදිහකට අලුත් දේවල් ලෝකෙට ඉදිරිපත් කරලා යම් ආකාරයක ජයග්‍රහණයක් සාර්ථකත්වයක් ඇති කර ගන්න හොඳ කාල සීමාවක් නිසා ඒ ශාස්ත්‍රවල ඉන්න අයට මේක ඉතාමත් යහපත් තත්ත්වයක් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි
ඔබට තරමක් මේ සමාජයේ අර ඔබගේ මාන්නේ නැත්තම් අපි කියන අහංකාරකම නැත්තම් නම්‍යශීලී ගතිය අඩුකම නිසා යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා තමන්ගේ ආත්මගරුත්වය ගැන උන්ට වඩා හිතන ගතිය නැත්තම් ආත්මගරුත්වය උන්ට වඩා අපේක්ෂා කිරීම තමන් කරන කින දේවල් වලින් වැඩි වාසි බලාපොරොත්තු වීම ආදී දේවල් නිසා ඔබට ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් සම්බන්ධ වැඩි අවධානයක් යොමු කරන්නට ඕන. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන විශේෂයෙන් ගණිතයේ අංශය, විද්‍යාව අංශය, තාක්ෂණික අංශයන් වල ඉන්න අයට ඉතාමත් හොඳයි මේ කුජගේ මාරුව. ඒ අංශයන් වල ප්‍රගතියක්, දක්ෂතාවයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඒ දක්ෂතාවයන් පෙන්වලා තමන්ගේ දියුණුව සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන් ඒ අංශවල ඉන්න අයට. ඉතින් මේ කුජ මාරුව නිසා ඔබට ඉතාමත් යහපත් ඵල දෙන රාශි ග්‍රහ මාරුවක් සඳහන් කරන්න පුළුවන් මේස ලග්නයෙන් උපන්න ඔබට තෙරුවන් සරණයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ කුජ කියලා කියන්නේ 12 වෙනි වෘශ්චික රාශිය, මේස රාශිය සහ ඔබගේ 7 වෙනි භාවයේ වෙන වෘශ්චික රාශිය අධිපති ග්‍රහයක් කුජ. එතකොට 7-12 අධිපති කුජ ඔබේ කේන්දරේ මකර රාශිය කියලා කියන්නේ 9 වෙනි භාවය. පුණ්‍ය ස්ථානයේ වගේම ත්‍රිකෝණ ස්ථානයක්. එතන උච්ච භාවයට පත් වීමකුත් සිද්ධ වෙනවා මේ කුජගේ පැමිණීමත් සමග. තවත් එතන සෙනසුරුත් මේ වෙනකොට ගෝචර ගමනක යෙදෙනවා. එතකොට මෙතන සනි කුජ යෝග වීමකුත් සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට විශේෂයෙන් බලපාන්නේ ඔබගේ ආර්ථිකයට, ඊළඟට ඔබගේ විවාහය සහ ඔබගේ සාමාන්‍ය ජීවිතයට යම් ආකාරයක මේ කුජ බලපෑමෙන් යම් ආකාරයක බලපෑමක් සිද්ධ වෙනවා. ග්‍රහමාරුවෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබ ටිකක් ආගමට දහමට නැඹුරුතාවයක් දක්වන ගතියක් වෙනත් ඔබගේ ඒ කියන්නේ යම් ආකාරයක ධර්මයේ පිළිබඳව ඒ වගේම ආගම දහම පිළිබඳව යම් ආකාරයක නැඹුරුතාවයක් දක්වන වෙනදාට වඩා මේ ග්‍රහ මාරුවීමත් එක්ක. ඒ වගේම තමයි හැබැයි ඔබට අර සමහර විට මේ අනිත් අයට පේන්න ආටෝපෙට එහෙම නැත්නම් ඒ වගේ දේවල් සඳහාත් ආගම දහම යොදා ගන්න පෙළඹෙන්න පුළුවන් සමහර අය මේ ග්‍රහ මාරුවත් සමග. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් තමන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට ඔන්න ඔබ බලාපොරොත්තු වෙන හිටනම් විවාහයක් කරගන්නට ඒ වගේම විවාහ යොදා ගන්නට උසස් මට්ටමේ ඒ හොඳ යෝජනා නැත්නම් හොඳ සහකරුවෙක් හොඳ සහකාරියක් උසස් මට්ටමේ සහකරුවෙක් සහකාරියක් ඔබට බොහොම වාසනාවන්ත විදිහට විවාහයට අවශ්‍ය විදිහට සොයා ගැනීමේ හැකියාවක් මේ මාස එකමාරක පවන කාලය තුල පවතින නිසා අනික මේක හොඳ කාල සීමාවකුත් නිසා විවාහය සම්බන්ධයෙන් ඔබට මොකද මේ වසන්ත කාලය කියලා කියන්නේ අවුරුදු කාලය කියලා කියන්නේ බොහොම මාසය කියලා කියන්නේ හොඳ කාලයක් ඒ වගේ දේවල් වලට ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඊටමත් හොඳ යහපත් වූ විදිහට ඒ කටයුතු කරගන්න හැකියාව ලැබෙවි ඔබට පොඩ්ඩක් උත්සාහ කරන්නේ සඳහා. ඉතින් ඒ වගේම තමා තරමක් ඔබගේ වැය පත්තටියක් පාලනය කරගන්න උත්සාහ කරනවා වගේම තරමක් වියදම් පැත්තත් ඔබට කන්ට්‍රෝල් කරගෙන ආදායම් පැත්ත තරමක් වැඩි කරගන්න පුළුවන්. නමුත් ඔබට මනවස්ය විදිහේ හදිසි වියදම් තත්ත්වයන් යෙදීම නිසා ඔබට කොච්චර උත්සාහ කරත් තරමක් මුදල් ඉතිරි කර ගැනීම නම් අපහසුයි. ඒ කියන්නේ ඔබට එනවට වඩා ඇත්තටම යනවා. ඒ කියන්නේ ඒ තත්ත්වය යම් ආකාරයකින් හරි පාලනයක් කරගන්න පුළුවන් මේ කුජ මාරුවත් සමග. මොකද කුජ 8 වැනි ගමන් කරා ධනු රාශිගතව තරමක් එච්චර හොඳමදි. ඉතින් නමුත් දැන් මේ කේන්දරේ 9 වෙනි භාවයට කුජ පැමිණීමත් සමග තරමක් අසුබ ඵල දීමක් සිද්ධ වෙන්නේ නැති නිසා 9 වෙනි ත්‍රිකෝණ ස්ථානයක් නිසා කුජ උච්ච වීමත් නිසා තරමක් ඒක සුබදායක තත්ත්වයක් විදිහටපත් වෙනවා. සුබදායක තත්ත්වයකට යම් ආකාරයෙන් හැර වෙනවා. ඉතින් හැබැයි ඔබට තරමක් ගමන් බිමන් සංචාර වගේ දේවල් වල යෙදෙන්න සිද්ධ වෙවි. ටිකක් ඇවිදිලි ගතිය වැඩි වේවි. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ඔබගේ පියා සම්බන්ධයෙන් තරමක් අසනීප කරදර තියෙනවා නම් ටිකක් ඔන්න ඒවා වැඩි වෙන්නට හෝ ඒවා තරමක් ඒ ගැන අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. පියා සහ ඔබ අතර තරමක් තියෙන සම්බන්ධතාවයක් අඩු වෙන්නටත් හේතුවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පියාගෙන් යම් ආකාරයක ලැබෙන්න තියෙන දේපල හෝ මුදල් ආදී දේවල් ඔබට නොලැබෙන්නටත් එක හේතුවක් වෙන්නට පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ දේවල් ටිකක් බාධා ඇති වෙන්න පුළුවන් මේ කාලය තුළ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් ඒ වගේම තමයි කුජ ග්‍රහයාගේ 9 වෙනි භාවයේ ගමන් කරන මේ කාල සීමාව ඔබට තරමක් උසස් අධ්‍යාපන වල යෙදලා ඉන්න කෙනෙක් නම් එච්චර යහපත් නෑ. ටිකක් බාධා යදෙන්න පුළුවන් උසස් අධ්‍යාපන වල ඉන්න අයට. ඉතින් නමුත් ඔබගේ වචනේ පාවිච්චි කරලා ඔබ යම් ආකාරයක ක්‍රියා කරන කෙනෙක් නම් ඔබගේ වචනයෙන් ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒ හින්දා ඒ අයට ඊටමත් හොඳයි. විශේෂයෙන් ওই දේශන ශ්‍රේෂ්ඨ වල ඉන්න අයට ඒ වගේම වචන පාවිච්චි කරලා කරන වෙනත් රැකියාවලන් ඉඳලා ඉන්න අයට ඊටමත් හොඳයි මේ කාල සීමාව. ඔවුන්ගේ සාර්ථකත්වයට මම හිතනවා ඊටමත් හොඳ කාල සීමාවක්
වේවි මේ කුජ මාරුවත් එක්ක. ඉතින් ඒ වගේම තමයි තරමක් ඔබගේ තමන්ට ඉවසීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට තරම් ඉවසීමෙන් වැඩ කරන්නට උත්සාහ කරන්නට ඕන. මොකද තමන්ගේ தত্ত্বය, තමන්ගේ තරාතීරම, තමන්ගේ ආත්ම ගෞරවය ගැන ටිකක් ලොකුවට හිතන ගතියක් තියෙන නිසා තරමක් කේන්තිය පාලනය කරගෙන ඉවසීමෙන් වැඩ කරන්න උත්සාහ කරනවා. මම හිතනවා ගොඩක් තවත් කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතනදී ඔබට ඔබගේ කේන්ද්‍රයේ කුජ 12 සහ 7 අධිපති වෙලා මේ 9 වෙනි ගමන් කරනකොට වෙනත් ග්‍රහ ගෝචර තත්ත්වයක් තියෙනවා. වෙනත් අනිකුත් ග්‍රහයන්ගේ බලපෑමත් යම් ආකාරයකින් ක්‍රියාත්මක වෙන නිසා මේ කියන දේවල් අඩු වැඩි වශයෙන් වෙනස් වීම සිද්ධ වෙන්නට පුළුවන්කමක් පවතිනවා. ඉතින් කොහොම නමුත් වෘෂභ ලග්නෙන් උපන් ඔබට කුජ මාරුව සමස්තයක් විදිහට ගත්තොත් එහෙම අසුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. අසුබ තත්ත්වයකට වඩා ඊටමත් සුබ තත්ත්වයක් තමයි. කියන්නේ තිබුණු තත්ත්වයට වඩා යම් ආකාරයක සුබ ප්‍රතිඵලයක් ඇති කරනවා. ඒක හොඳ ඔරොත්තු දෙන ගතියක්, හොඳ ඔරොත්තු දෙන ගතියක් ඇති කරනවා. මේකත් එක්ක ඔබට දුක සැප සමසේ විඳදරා ගැනීමේ ශක්තියක් ඇති කරනවා. ඒකත් මම හිතනවා වැදගත් වෙයි ඔබට. ඉතින් මේ දේවල් තමයි වෘෂභ ලග්නෙන් උපන්න ඔබට සඳහන් කරන්න තියෙන්නේ. ඔබට තෙරුවන් සරණයි. මිථුන ලග්නෙන් ඉපදුණු ඔබගේ කුජ ග්‍රහයා කියලා කියන්නේ 11 වෙනි මේෂ රාශියත් ඒ වගේම 6 වැන්න වන සතුරු ස්ථානය රෝගස්ථානයත් අධිපති ග්‍රහයා. ඉතින් 7 වෙනි භාවයේ සිට 8 වෙනි භාවයට මකර රාශියට 8 වැන්නට තමයි ගෝචර ගමනින් මේ කුජ ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ කුජ මාරුව මිථුන ලග්නයෙන් උපන් ඔබට නම් මම ඒ තරම් යහපත් විදිහට සුබඵල දෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔබ මම මෙහෙම කියන්නේ මට මේක ඔබගේ හිත හදන්නට ඔබ සතුටු කරන්නට පලාපල කියලා වැඩක් නැහැ. ඔබ අනිවාර්යයෙන්ම මේ කාල සීමාව මේ ඉදිරි මාස එකමාරක කාලය තුල මිථුන ලග්නෙන් ඉපදුන කෙනෙක් නම් වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕන. ඉතින් ප්‍රවේශම් වෙන්න කියලා කියන්නේ ඔබට ප්‍රවේශම් විය යුත්තේ මොන වගේන්ද? විශේෂයෙන් අනතුරු වලින්. අනතුරු කියලා කිව්වම මොන අනතුරුද? විශේෂයෙන් වහන වලින්, ඊට පස්සේ වහන අනතුරු, ඊට පස්සේ ආයුධ, ඒ කියන්නේ යන්ත්‍රෝපකරණ, තාක්ෂණික උපකරණ සහ වෙනත් ගින්නෙන් ඊට පස්සේ ඒ තාක්ෂණික උපකරණ ඒ වගේම විදුලියෙන් විශේෂයෙන් විදුලිය ගින්දර ඒ වගේ නොඑක ආකාරයේ අනතුරු සතුන්ගෙන් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මිථුන ලග්නෙන් උපන් ඔබට විශේෂයෙන් අසනීප කරදර උනත් බොහෝ විට එන්න පුළුවන් කාලයක්. විශේෂයෙන් රුධිරගත රෝග තත්ත්ව යෙදෙන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් ඒ වගේම තමයි රහස් සතුරු කුමන්ත්‍රණ ඔබට යෙදිලා තියෙනවා නම් ඒ වගේම වඩාත් ප්‍රවේශම් වෙන්නට හොඳයි. ඔබට නොදැනුවත්වම ඔබට ඒ වගේ සතුරු කරදරات මේ කාලය තුල යෙදෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ නිසා කොහොම නමුත් ඔබට ඔබගේ හිත සතුරු කරදර සහ රෝගාබාධ නිසා ටිකක් බය ඇති කරන කාල සීමාවක් බවට පත් වෙනවා. විශේෂයෙන් ලේ විසවීම සම්බන්ධ රෝග තත්ත්ව, උෂ්ණගත රෝග, ඒ වගේම වැටීම්, තැලීම්, හදිසි තුවාල වීම වගේ දේවල් උනත් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙන නිසා වඩාත් ප්‍රවේශම් වීම හොඳයි. මොකද ඔබට අෂ්ටමේ රාෂ්ටක තත්ත්වයකොත් සෙනසුරුගේ ගමන් කරන නිසා ඒ කුජ සෙනසුරු ඉන්න තැනින් තමයි මේවට ගෝචර ගමනින් ගමන් කරන්න සූදානම් වෙන්නේ. ඒ කාල සීමාව වඩාත් ප්‍රවේශාංශ වීම හොඳයි. විශේෂයෙන්ම කුජ මහදසා, අන්තර්දසා, සෙනසුරුගේ මහදසා, අන්තර්දසා, විදසා තත්ත්වයන් ගත කරන අයට තමයි මේ තත්ත්වය වඩාත් බලපාන්නේ. ඉතින් ඒ හින්දා එහෙම කෙනෙක් නම් තමයි වඩාත් මේ කියන තත්ත්වය බලපාන. අනිත් අය ලොකු බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඔබ කුජගේ මහදසාවක්, අන්තර්දසාවක්, විදසාවක් හෝ සෙනසුරුගේ මහදසාවක්, අන්තර්දසාවක්, විදසාවක් වගේ දෙයක් ඉන්නවා නම් ඔබ වඩාත් ප්‍රවේශම් වීම හොඳයි. ඒ වගේම තමයි කුජ ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා උප්පත්ති කේන්දරේ අසුබ තත්ත්වයක පිහිටලා තිනවා නම් ඒ වගේම 22 දරකානාධිපති 64 නවාංශකාධිපති වගේ තත්ත්වයක නම් ඉන්නේ. තවත් මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් මේ කියන දේවල් සම්බන්ධයෙන්. ඒ අනිත් අයට මේක ලොකුවට බලපෑමක් නැහැ. ඒ අය ඒක එච්චර ගණන් ගත යුතු තත්ත්වයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් ඒ ගැන යම් ප්‍රවේශම් වීම වැදගත් ඒ වුණාට නමුත් ලොකු බලපෑමක් එහෙම ඇති කරන්නේ නැහැ. නමුත් ඔබට ඒ වගේම තමයි සඳහන් කරන්න ඕන අනතුරුදායක වැඩවල යෙදෙන්නට එපා. ඒ වගේම වළකින්නට ඕන. විශේෂයෙන් ඉඩකඩම් සම්බන්ධ අවුල් වියවුල් වගේ දේවලුත් ඒ වගේ දේවල් ඇති වෙනවා නීතිමය ගැටලු වලට මැදිහත් නොවී ඉන්න එක තමයි වඩා හොඳ. ඒ සම්බන්ධවත් යම් ආකාරයක කරදර බාධක ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ කාන්තාවක් නම් පිළිසිඳ ගැනීමේ දෝෂ තත්ත්ව ඇති කරන්න පුළුවන්. ප්‍රසූත දෝෂ ඒ වගේම දරුවන් පිළිසිඳ ගැනීම සහ ප්‍රසූත කිරීමේ දෝෂ තත්ත්වයන්ගෙන් වඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් හොඳයි. විශේෂයෙන්
විවාහ ජීවිත ගත කරන අයටත් විවාහ ජීවිත තුළ ගැටලුකාරී තත්ත්වයන්, බාධාකාරී තත්ත්වයන්, අසමගිතා ඇති වෙන්නට පුළුවන්, සමගියට හානි කරන දේවල් වෙන්නට පුළුවන් කාල සීමාවක් නිසා ඒ ගැනත් වැඩියෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබගේ හැඟීම් පාලනය කරගන්නටත් ඔබ මේ කාල සීමාව තුළ වඩාත් වැදගත් ඒ ගැනත් අවධානයක් යොමු කරන එක. විශේෂයෙන්ම මූත්‍රා අමාරු ඒ වගේම ඒ වගේ අර්සස් වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම් වඩාත් ඒ ගැන වැඩි ප්‍රවේශමක් වීම හොඳයි මේ කාලය තුළ. ඒ වගේම ඒ මූත්‍රා අමාරු වගේ දේවලුත් ඔබට තුනට යාබාධ වගේ දේවලුත් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා මේ කාල සීමාව තුළ. ඉතින් මේ 22 දෙක්ෂ අප්‍රේල් 4 වෙනිදා දක්වා මැයි 4 වෙනිදා දක්වා පවතින මේ කුජ මාරුවෙන් ඔබට ඔය වගේ තත්ත්වයක් තමයි ඇති කරන්නේ මිතුරු ලග්නෙන් උපන් ඔබ. ඒ නිසා මේ කාල සීමාව තුළ ඔය කියන දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරලා වඩාත් හොඳින් ඒ ගැන ප්‍රවේශම් වීමෙන් මේ දේවල් වලින් මඟ හැරලා ඔබට මම හිතනවා ඔබේ ජීවිතේ සාර්ථක භාවය සතුට කියන එක රඳවා ගන්න පුළුවන්කමක් ලැබෙවි. ඉතින් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි. කටක ලග්නයෙන් උපන් ඔබට මේ කුජගේ මාරුව සිද්ධ වෙන්නේ ඔබගේ කේන්දරයේ 7 වෙනි භාවයට. ඔබගේ කේන්දරේ කටක ලග්නයේ ඉපදුනා නම් 10 වෙනි වන කර්මස්ථානයත් ඒ වගේම 5 වෙනි වන පුත්‍රස්ථානයත් ත්‍රිකෝණ ස්ථානයත් අධිපති කුජ ඔබගේ කේන්දරයේ 7 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. ඉතින් 7ට ගෝචර ගමනින් කුජ එච්චර සුබ නැති වුණත් ඔබගේ කේන්දරයේ 7 කියන්නේ ත්‍රිේන්ද්‍ර ස්ථානයක්. ඒ වගේම තමයි ඔබට යෝගකාරක ඵල දෙන ග්‍රහයෙක් තමයි කුජ ග්‍රහයා. කුජ උච්ච වෙලා තමයි 7 වෙනිට ගෝචර ගමනින් පැමිණෙන්නේ. ඒ නිසා කටක ලග්නෙන් උපන් ඔබට මම හිතන්නේ ඒ තරම් අසුබ ඵල දේවි කියලා මේ කුජ මාරුව. ඉතින් කුජ 22 සිට මාර්තු මාසේ 22 සිට මැයි මාසේ 4 වෙනිදා දක්වා ගමන් කරන මේ මාස එකමාරක පමණ කාලය තුල කටක ලග්නයේ උපන් ඔබගේ 7 වෙනි භාවයේ මකර රාශියේ උච්චවර උච්චක කියන යෝග තත්ත්වයකුත් එක්ක තමයි ගමන් කරන්නේ. ඉතින් ඒ හින්දා තරමක් ඔබගේ තිබුණු කරදර බාධක ඔබගේ ආත්ම ශක්තියෙන් ඔබට ඔබගේ ධෛර්යයෙන් චිත්ත ධෛර්යයෙන් නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ ඔබගේ තරමක් හිතේ වෙනදාට වඩා ලොකු එඩිතරකමක් වීරයක් ශක්තියක් හිතට ලොකු ආත්ම ශක්තියක් ඔබගේ ඇති කරනවා. ඒ නිසා ඔබට බොහෝ අභියෝග ඒ වගේම ලොකු ප්‍රශ්න ගැටලු निराකරණය කරගැනීමේ හැකියාවක් පවතිනවා. කොහොම නමුත් විවාහ ජීවිත ගත කරන අය තරමක් බාධාකාරී තත්ත්ව යෙදෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ අසමගිතා ඇති වෙන්නට පුළුවන්. දෙන්නා අතර ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ නිසා විවාහ ජීවිත ගත කරන අය තරමක් බොහොම කල්පනාවෙන් ගත කිරීම නම් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ තුළ වෙනත් පිරිමීන් කෙරෙහි කාන්තාවක් නම් පිරිමියෙක් නම් වෙනත් කාන්තාවන් කෙරෙහි කාන්තාවක් නම් වෙනත් පිරිමීන් කෙරෙහි ඔබගේ බැඳීම් සහ ඇඟීම් ඒ වගේම ඒ යොමු වීමේ ඉඩකඩක් පවතින කාල සීමාවක් නිසා ඒ ගැනත් අවධානයක් යොමු කිරීම හොඳයි. නැවත නැති ප්‍රශ්න ගැටලු ඇති කරන්නට ඒක හේතුවක් වෙන නිසා. ඒ වගේම තමයි ඔබගේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔබටත් එච්චරම් යහපත් වෙන්නේ නැහැ මේ කුජ මාරුව. බාධාකාරී තත්ත්ව තමයි දෙන්නේ විවාහයට. විවාහය පමා වෙන්නට හෝ ඔබ ඕනවට වඩා ඒ ගැන හොයන නිසා. ඒ කියන්නේ සමහර විට ඔබ විවාහ සහකරුවෙක් හෝ සහකාරියක් ගැන හොයනකොට ඔය සියලු දේවල් ඕනවට වඩා අන්තයට හිතන නිසා තමයි මේ බාධාව දෙන්නේ. ඒ නිසා ඕනට වඩා හිතන්නට ගියොත් ඔබට මං හිතන්නේ විවාහයට බාධාකාරී තත්ත්වයක් අනිවාර්යයෙන්ම ඇති කරනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට නැති දේවල් හොයන්න යන්න එපා. ඒ සුදුසු විදිහට හොයලා බලලා ඒ කටයුතු කර ගැනීමෙන් මේ දේවල් මග හරවා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම දරුවන් සම්බන්ධව නම් ටිකක් එච්චර හොඳමදි. ඔවුන්ගේ හිතුවක්කාරකම් හෝ වෙනත් තත්ත්වයන් නිසා ඔවුන්ට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ට යම් ආකාරයක අපලකාරී තත්ත්වයක් ඇති කරනවා. විශේෂයෙන් අනතුරුවාදීන් දරුවන් ප්‍රවේශම් කර ගැනීම නම් ඉතාමත් වැදගත් වෙනවා. කටක ලග්නෙන් උපන් ඔබ. ඉතින් දරුවන්ට තරමක් අපලකාරී තත්ත්වයක් පවතින නිසා. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න කෙනෙක් නම් ඔබට ඒ සම්බන්ධව ඊටම හොඳයි. විශේෂයෙන් කාර්මික ශාස්ත්‍රයන් වල ඉන්න අයට ඊටම හොඳින් ඒ තමන්ගේ ඒ දැනුම වර්ධනය කරගන්නට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න අනිත් අයගේ උදව් උපදව ලබා ගැනීමට ඊටමත් යහපත් තත්ත්වයක් තමයි ඇති කරන්නේ. විශේෂයෙන්ම ඔබට විශාල පිරිසක් සමග සම්බන්ධ වෙලා කරන රැකියා ව්‍යාපාර වගේ දේවල් වලටත් මේ කාල සීමාව යොමු වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් අනිත් අයත් එක්ක සම්බන්ධ වෙලා කරන දේවල් වලට යොමු වීමේ ඉඩ කඩක් මේ කාලය තුල තියෙන නිසා ඒ දේවල් සාර්ථක භාවයට පත් කර ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විවාහය සම්බන්ධව ඊටමත් මෙතන බහුම දෝෂ තත්ත්වයක් පවතින හින්දා ඒක ඔබට විවාහය සම්බන්ධ කතා කරා එක ඔබට තරමක් ඔබට අසීරුතාවයක් නැත්නම් ඒක ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි විශේෂයෙන් දරුවන් පිළිසිඳ ගැනීම සහ ඒ දරුවන් ප්‍රසූත කරන්නට ඉන්න අයට තරමක් ප්‍රවේශම් වීම ඉතා වැදගත්. පිළිසිඳ ගැනීමේ දෝෂ සහ ප්‍රසූත කිරීමේ
ප්‍රසූත කිරීමේ දෝෂ තත්ත්වයන් අපහසුතාවයන් ඇති වෙන්නට වැඩි ඉඩකඩක් පවතින නිසා ඒ ගැටලුකාරී තත්ත්වයන් අවම කරගන්න උත්සාහ කරන්න. ඒ අවස්ථාවන් ඊටාම හොඳින් හොයලා බලලා වෛද්‍ය විද්‍යානුකූලව ඒවා නිසි පිළිවෙත් මගින් කරගන්නට උත්සාහ කිරීම ඊටාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අර්සස් වගේ උෂ්ණගත රෝග තත්ත්ව වලින් වඩාත් ඒ රෙඩ් රෝග තියෙනවා නම් ප්‍රවේශම් වීම ඉතා වැදගත්. ඒ වගේම උෂ්ණගත රෝග, ඒ වගේම මූත්‍රාමාරු වගේ දේවල් ටිකක් වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න උෂ්ණගත කෑම සහ ඒ දේවල් වලින් ප්‍රවේශම් වීම නම් ඉතා වැදගත්. ඔබට මේ කාලය තුල විශේෂයෙන් තෙල් මිරිස් වගේ දේවල් ආහාරයට ගැනීම තුළ ඔබට අධික බඩේ ඒ උෂ්ණ ගතිය, ඒ වගේම ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් ඔබට ඉහළ යාමක් පෙන්눔 කරන නිසා මේ කාලය තුළ ඒ වගේ දේවල් වැළකීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් තමයි කටක ලක්ෂණෙන් උපන් ඔබට සඳහන් කරන්නට තියෙන්නේ. මේ දේවල් එක්ක මේවා තේරුම් අරගෙන ඉස්සරහට කටයුතු කරන්නට සියලු කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. සිංහ ලග්නය. සිංහ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ මකර රාශිය කියලා කියන්නේ 6 වෙනි භාවය. එතකොට ඔබගේ 9 වෙනි සහ 4 වෙනි අධිපති ග්‍රහයා තමයි කුජ ග්‍රහයා. මේ කුජ 6 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. ඉතින් 6 කියන්නේ උපචය ස්ථානයක්. කුජ ගෝචර ගමනින් 6 වෙනිට ඊටම සුබ වගේම කුජ 6 වෙනිට ඊටමත් බලවත් ග්‍රහයෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සිංහ ලග්නෙන් උපන් ඔබට මේ කුජ මාරුව සාමාන්‍යයෙන් අසුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. සුබ තත්ත්වයක් තමයි ඇති කරන්නේ. ඉතින් යම් ආකාරයක අසුබ තත්ත්වයේ මුතිය දෙන්න පුළුවන් මම සඳහන් කරන්නම්. නමුත් සමස්තයක් විදිහට ගත්තොත් ඔබගේ සුබඵල පැත්ත තරමක් වැඩි කරනවා මේ කුජ 6 වෙනි භාවයේ විශේෂයෙන් ගමන් කිරීම තුළ. මේ මාසෙකමාර කරන කාලවල විශේෂයෙන් ඔබ පරිස්සම් වෙන්න පුළුවන්. ඔබට ශරීරයේ ඔබගේ අර රෝග පීඩා ආදියට ඔරොත්තු දෙන ගතිය ඇති කරනවා. ශරීර ශක්තිය වගේම ඇඟට අර බෝ වෙන රෝග වගේ දේවල් පහසුවෙන් එන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ කාලය තුළ පවතින තත්ත්වයක් එක්ක ආසාදන තත්ත්වයන් එක්ක වගේම ඔබට අර ඒ වෛරස් වගේ රෝග තත්ත්ව වුණත් ඔරොත්තු දෙන ගතිය වගේම ප්‍රතිශක්තිකරණ ශක්තියත් ඔබට හොඳට තියෙන නිසා ප්‍රතිශක්තිකරණ ශක්තියත් ඔබට හොඳට තියෙන නිසා මේ කාලය තුල ඔබට ඒ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය පවතින නිසා මම හිතනවා ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. පවතින තත්ත්වයක් එක්ක ඒ දෙයට මුහුණ දෙන්නට ඔබට ලොකු ශක්තියක් මේ තුලින් ලැබෙනවා. ඒ වගේම තමයි රෝග ඒ වගේ දේවල් වලට රොදන වගේම විශේෂයෙන් සතුරු කරදර වගේ දේවල් වලින් ඔබට මගහැරලා ඉන්නට ඒ වගේම බේරෙන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබට කොච්චර උත්සාහ කරලා සතුරන්ට මේ කාලය තුල කරදරයක් කරන්න අපහසු තත්ත්වයක් ඇති කරනවා වගේම ඒවට ඔබ කල්ැතිව සූදානම් වෙලා ඉන්න බවකුත් පෙන්눔 කරනවා. ඒ නිසා සතුරන්ගෙන් තිබෙන කරදරාම ආකාරයට මගහැරෙන ගතියක් තමයි පෙන්눔 කරන්නේ මේ කුජ මාරුවත් සමග. ඉතින් ඒ වගේම තමයි උච්ච ග්‍රහයෙක් කුජ 6 වෙන්නට. ඉතින් ඒකත් හොඳ තත්ත්වයක්. ඒ වගේම තමන්ගේ ඉවසීම කියන එක ගොඩක් වෙලාවට වර්ධනය වෙනවා. ඉතින් බොහොම ඉවසීමෙන් කටයුතු කරන හින්දා තරමක් අර වෙන්න තියෙන ගැටලුකාරී තත්ත්වෙමුත් ඔන්න ගොඩක් දේවල් මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තරමක් දුරදිග හිතලා කටයුතු කිරීමේ හැකියාවකුත් ඇති කරනවා. කොහොම නමුත් තරමක් ඔබට අයහපත් විදිහට බලපාන්නේ ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක අගහික්කම් වලට නැත්නම් ඒ නැතිබරිකම් ගැටලුකාරී තත්ත්වයන් යම් ආකාරයක ඉස්මතු වෙන්න පුළුවන් ආර්ථිකමය වශයෙන් නම් ඒක එච්චර හොඳ මදි. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් ඉඩකඩම් මිලදී ගැනීම වගේ දේවල් වලට හිතන් හිටියනම් ඒවටත් තරමක් බාධාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒවා පස්සට යන්න පමා වෙන්නට ඒවට බාධා දෙන්න පුළුවන්. ඒවා තමයි ටිකක් අසුබ විදියට බලපාන්නේ. පදිංචි ස්ථානීය තරමක් ඔබට ගැටලුකාරී තත්ත්ව කරදර බාධක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ස්ථානීය වශයෙන් ඔබට එතන ඉන්ට පසුතාවයක් හෝ පදිංචි ස්ථානීය තුල ගැටලුකාරී තත්ත්වයන් වෙනත් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන් මව්පස ඥාතීන්ගෙන් නැත්නම් මව් පාර්ශවයෙන් ලැබෙන්න තියෙන උරුම හිමිකම් වගේ දේවල් තියෙනවා නම් ඔන්න ඒ දේවල් තරමක් අඩු කරනවා. ඒවා පමා වෙනවා. වගේම ඔබට මව සමග බොහෝ විට තියෙන සම්බන්ධතාවය අඩු වෙන්නට හෝ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නටත් ඒක හේතුවක් බවට පත් වෙන්නට පුළුවන්. විශේෂයෙන් කාන්තාවක් නම් වඩාත් පරිස්සම් වෙන්න ඕන ප්‍රසූති දරු ප්‍රසූතිය වගේ දේවල් වලට සූදානම් වෙන කාන්තාවක් නම් ඒ ප්‍රසූති දෝෂ වගේ දේවල් ඇති කරන්නට ඉඩ කඩ තියෙන නිසා ඒ ගර්භාෂගත රෝග දරුවන් හදන අය වඩාත් පරිස්සම් වෙන්නට ඕන. ගර්භාෂගත රෝග උෂ්ණ තත්ත්ව වගේ දේවල් පහසුවෙන් මේ කාලය තුල වර්ධනය වෙන නිසා ඔබට ඒ දේවල් වල යම් ආකාරයක බලපෑමක් වෙන්නට පුළුවන් මේ කුජ මාරුවත් සමග. ඒ හින්දා ඒ ගැන පරිස්සම් වීම තුළ මේ දේවල් අවම කරගෙන කටයුතු කරන්නට ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි උදරාබාධ ලිෆ්ටිං විට යටිබඩේ කැක්කුම් වගේ දේවල්
දේවල් ඇති වෙන්නට පුළුවන්. උෂ්ණගත රෝග විශේෂයෙන් ગેස්ට්‍රයිටිස් වගේ දේවල් තියෙනවා නම් වඩාත් පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුල. ඒවා ඉස්මතු වෙන්නට ඒවා වැඩි වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ රෝග තත්ත්ව මේ කාල සීමාව තුල ඒ ගැන නිසි ප්‍රතිකර්ම අනිවාර්යෙන් ලබා ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්නට තියෙන්නේ සිංහ ලග්නෙන් උපන් ඔබට කුජ මාරුව සම්බන්ධයෙන්. ওই දේවල් එක්ක ඔබ අවධානයෙන් කටයුතු කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙන් උපන් ඔබට මේ කුජ මාරුව කුමන ආකාරික බලපාමක් ඇති කරයිද? විශේෂයෙන්ම ඔබගේ කේන්දරයේ පස්වෙනි භාවයට තමයි මේ කුජ ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ. විශේෂයෙන් 8 වෙනි භාවය සහ ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයේ වීර්ය ස්ථානයේ වික්‍රම ස්ථානයේ අධිපති කුජ 5 වෙනි භාවයට පැමිණීම සුබ අසුබ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි කන්‍යා ලග්නෙන් උපන් ඔබට ඇති කරන්නේ. විශේෂයෙන් කුජගේ මේ පස්වැන්නට පැමිණීම මකර රාශියට පැමිණීම උච්ච බලයක් ඇති කරන පස්වැන්නේ ත්‍රිකෝණ ස්ථානයක්. ඊටම බලවත් ස්ථානයක්. ඉතින් මේ ස්ථානයට කුජගේ පැමිණීම තරමක් ඔබට ඔබගේ ඉවසීම මොකද සෙනසුරු ග්‍රහයත් මෙතන ඉන්න නිසා තරමක් ඉවසීමෙන් වැඩ කරන්නට උත්සාහ කරන්න ඕන කියලා මම කියනවා. මොකද තරමක් ඉවසීම අඩු වෙන්නට පුළුවන්. ඉවසීම නැතිකම නිසා ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් ඔන්න ඇති වෙන්නට පුළුවන් කාලයක්. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳට ඉවසීමෙන් හිතලා බලලා කල්පනාවෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. ඔබ මයි මාසේ 7 වෙනිදා දක්වා ගත වෙන මේ කාල සීමාව තුළ කුජ පස්වැන්නේ ගමන් කරන කාලය තුළ ඉතින් තමන්ගේ විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න අයට ඉතාමත් බාධාකාරී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් මේ කාලය තුළ. ඒ අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න අයට නොඑක ආකාරයේ බාධා ගැටලුකාරී තත්ත්වයන් ඒ වගේම ඉගෙනීමට තමන්ගේ හිත යොදවා ගැනීමට නොහැකි තත්ත්වයන් වාගේ දේවල් ඇතිවිලා අධ්‍යාපනයට බාධාවක් විදිහට ඒක සියලු දේවල් බලපාන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඉතින් කොහොම නමුත් කාර්මික අංශවල තාක්ෂණික අංශවල වැඩ කරන අයට නම් ඉතාමත් හොඳයි. සොඳ සාර්ථකත්වයක් ඇති කර ගන්න පුළුවන් මේ කුජ මාරුවත් සමගම. ඉතින් කොහොම නමුත් ඔබගේ මේ කාල සීමාව තුළ ඔබ විසින් කරන විශේෂයෙන් ව්‍යාපාර ඔබගේ තමන්ගෙම කියලා කරන ව්‍යාපාර රැකියාව වගේ දේවල් කටයුතු වලට එච්චර ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ. ඒ කියන්නේ තමන් පුරුදු පුහුණු වෙලා පළපුරුද්දෙන් කරන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ඉතාම හොඳ තත්ත්වයක් ඇති කරනවා. ඒවා තවත් දියුණු කර ගැනීම හැකියාවක් ඔබට ඇති කරනවා. ඉතින් ඒ නිසා ව්‍යාපාර වගේ දේවල් තමන්ගේ ව්‍යාපාර රැකියාව වගේ දේවල් ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත් කර ගන්න මේ කාල සීමාව ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ආදායම් තත්ත්වයේ නිතර උස් පහත් වෙන්නට පුළුවන් කාල සීමාවක්. අඩු වැඩි වශයෙන් වෙනස් වෙයි බොහෝ විට. තමන්ට නොහිතන ආකාරයේ කරදර බාධක ආදායම් තත්ත්වයේ අඩුවීම වගේම වියදම් පැත්තත් තරමක් වැඩි වෙන්නට තමන්ට කියන්නේ තමන්ට බලාපොරොත්තු නොවන ආකාරයේ වියදම් බෙදෙන්න ඉඩ කඩක් තියෙනවා මේ කාල සීමාව තුළ. ඒ ගැනත් අවධානයෙන් ඉන්න එක ඉතාමත් හොඳයි. ඉතින් ඉදකරම් දීපල වගේ දේවල් ලැබීමටත් වාසනාවක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබ ඉඩමක් වගේ දෙයක් නැත්නම් ඔබට පූර්වමයෙන් හිමිකමෙන් ලැබෙන්න තිබ්බනම් යම් ඉඩමක් කඩමක් ඒ දේවල් ඔන්න ලැබෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ වගේම විවාහයෙන් හෝ වෙනත් දෙයකින් ඔබට යම් ඉඩකඩම් දීපල ලැබෙන්න තිබ්බනම් ඒ දේවල් ලැබෙන්නට පුළුවන් කාලයක්. ඉතින් ඒවා මිලදී ගන්න හිතන් හිටියනම් ඔන්න ඒවා පහසුවෙන් ඒ දේවල් කරගන්න අවශ්‍ය කරන වටපිටාව ගොඩනගා ගන්න පුළුවන් කාලයක්. ඒ නිසා ඒ ගැන උනන්දු වීම නම් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි තරමක් ප්‍රේම සම්බන්ධතා කියන ඒවා ගොඩනගෙන කාලයක් නිසා ඇති වෙන ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් තමන්ගේ ඒ ඇති වෙන සම්බන්ධතා නිසා නොඑක ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පෞද්ගලික ජීවිතේ තමන්ගේ ආත්මගරුත්වයට හානි වෙන සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙන නිසා වඩාත් ප්‍රවේශම් වෙන්න මේ කාලය තුළ ඇති වෙන සම්බන්ධතා සම්බන්ධයෙන් විශේෂයෙන් කාන්තාවන් සහ පිරිමින් අතර. ඉතින් ඒ වගේම ඔබට ප්‍රේම සම්බන්ධතාවක යෙදීම තුළින් විවාහයට අවශ්‍ය කරන ඒ කටයුතු විවාහ වෙන්න සිද්ධ බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ කාලය තුළ බොහෝ විට ඒ දේවල් සාර්ථක කර ගැනීම හැකියාවක් ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දරුවන් ඉන්න කෙනෙක් නම් ඔන්න දරුවන්ට නම් එච්චර යහපත් තත්ත්වයක් ඇති කරන්න දරුවන්ට අපලකාරී තත්ත්වයක් දෙන්න පුළුවන්. දරුවන් පරිස්සම් කරගන්න ඕන අනතුරු ආදී සිද්ධ වෙන්න පුළුවන් වුන්ට. ඉතින් දරුවන්ගේ අකීකරුකම් නිසා දරබ්බරකම් හිතුවක්කාරකම් නිසා ඔවුන් විසින්ම ප්‍රශ්න ඇති වෙරන්න පුළුවන් කාලයක් නිසා දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඔබ අනිවාර්යයෙන් මතක තබා ගන්නට ඕන මේ කාලේ. ඔබගේ උදරාබාධ, බඩය ආශ්‍රිත, පපුව ආශ්‍රිත දැවිලි දාහ ගති ඇති වෙන්නට පුළුවන්. බඩේ අමාරු කැක්කුම් ඇති වෙන්නට පුළුවන්. මේ වගේම බඩේ උෂ්ණ ගතිය, බඩ පුරවා දැමීම, ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්ව තියෙනවා නම් අනිවාර්යෙන් පරිස්සම් වෙන එක නම් ඉතාල වැදගත්. මොකද මේවා සම්බන්ධව ටිකක් එච්චර හොඳ මදි මේ කාලේ ඔබට. ඒ වගේම තමයි ලේ සම්බන්ධ, රුධිරිය සම්බන්ධ දෝෂ තත්ත්ව ඇති වෙන්නට පුළුවන් ඉඩ කඩකුත් තියෙනවා. ඒ වගේම උෂ්ණගත රෝග වගේම හමේ රෝග
හැමේ චර්ම රෝග වගේ තත්ත්වයන් පහසුවෙන් ඇති වෙන්න පුළුවන් සම සම්බන්ධ රෝග. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලින් වඩාත් පරිස්සම් වෙලා ඉවසීමෙන් බොහොම බුද්ධිමත්ව දුරදිග බලලා වැඩ කරන්න උත්සාහ කරන්න මේ කාලය තුල ඔය කිය පහසුතාවයන් ඔබට වළක්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නයෙන් උපන්න ඔබගේ කේන්දරයේ හතරවෙනි භාවයට නැත්නම් හත්වැන්න සහ දෙවන භාවය අධිපති කුජ ග්‍රහයා හතරවෙනි භාවයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් හතරවෙනි භාවයට කුජගේ මේ පැමිණීම තුලා ලග්නයෙන් උපන් ඔබට බලවත් අපල තත්ත්වයක් නම් ඇති කරන්නේ නැහැ. නමුත් ටිකක් හිතේ මානසික වශයෙන් ටිකක් ඔබගේ අර තිකේන් තියන ගතිය, හිතේ එකලාසයක් නැතිකම, ආවේගශීලී බව, හදිසි තීරණ ගැනීම ආදී දේවල් නිසා තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන් බවක් ඇති කරනවා මේ කාල සීමාව තුළ මේ මාසේ 4 වෙනිදා දක්වා පවතින. ඉතින් මෙතනදී කුජට බලවත් තත්ත්වයකුත් ඇති වෙනවා. උච්ච වේලා කේන්ද්‍රස්ථානයේ මෙතන යෙදීමත් එක්ක රුචක කියන බලවත් සුබ යෝග තත්ත්වයකුත් යෙදෙනවා වගේම විවාහ දෝෂ තත්ත්වයකුත් යෙදෙනවා. නමුත් මෙතන විවාහ දෝෂ තත්ත්වයේ භංග වීමක් සිද්ධ වෙනවා කුජ උච්ච වීම නිසා. ඒ නිසා එතන අසුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම විවාහය සම්බන්ධව තරමක් ඔබට හත් අධිපති කුජ හතරවැන්නේ බලවත් වීම මත ඔබට ඔන්න විවාහය සම්බන්ධව ඉතාමත් හොඳයි. හත්වැන්නේ මේ වලට සිකුරු ලග්නාධිපති වෙලා හත්වෙනි භාවයෙන් ගමන් කරමින් ඉන්නවා. ඒ නිසා ඉතාම හොඳ මංගල යෝග ක්‍රියාත්මක වෙන කාලයක් තුලා ලග්නෙන් උපන් ඔබට මේ. ඒ නිසා ඔන්න විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ඉතාම හොඳයි මේ කාල සීමාව තුළ තමන්ගේ විවාහ කටයුතු කරගන්නට අවශ්‍ය කරන කටයුතු කාරණාවන් සම්පාදනය කරගන්නට උත්සාහ කරොත් ඒ දේවල් කරගන්නට පුළුවන්කමක් ලැබේවි. ඉතින් ඒ සඳහා ඔබ මේ කාල සීමාව තුළ උත්සාහ කරලා බලන්න. ඒ වගේම තමයි තරමක් තමන්ගේ විවාහයෙන් පස්සේ දියුණුවක් ඇති කරනවා වගේම විවාහ ජීවිත ගත කරන අයටත් තමන්ගේ විවාහ ජීවිත තුළ බොහොම හොඳ සාර්ථකත්වයක් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගෙන කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබගේ උනන්දු උත්සාහයත් හොඳ මට්ටමක තියෙන ඕනම දෙයක් බොහොම හොඳින් හොයලා බලලා තමන් උත්සාහයෙන් ඒ දේ කරන්නට කැපවීමෙන් කටයුතු කරන්න උත්සාහ කරන නිසා බොහොම හොඳින් මේ කටයුතු සාර්ථක භාවයට පච්චර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තමන්ගේ පරාජයට වඩා ජයග්‍රහණයේ පැත්තට ඔබේ ලොකු බලාපොරොත්තුවක් තියෙන කාලයක්. ඒ නිසා ඔබගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් කරන කටයුතු වලට මේ කුජගේ මේ මාරුව ඉතාමත් සුබයි මේ කාල සීමාව තුළ. ඉතින් ජයග්‍රහණය ලබන්නට ඔබ ඕනම කැපකිරීමක් කරන්න සූදානමක් ඇති කරගන්නවා. මොකද පරාජය වෙන්න ඔබ කැමැත්තක් දක්වන්නේ නැහැ මේ කාල සීමාව තුළ. නිසා කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතුයි කියන ඒ අදහසින් යුක්තව ක්‍රියා කරන ගතියක් ඇති කරනවා. ඒක එක අතකින් හොඳයි. ඉතින් ඒ වගේම තමයි ධෛර්ය සම්පන්න බවක් තියෙනවා. ඉතින් ඒ හින්දා හැබැයි ඔබ මේ කාලය තුළ කරන කියන දේවල් බොහෝ විට වරදින්නෙත් ඉතාම කලාතුරකින්. ඒ නිසා කරන දේවල් ගන්න තීන්දු බොහෝ විට සාර්ථක භාවයට පත් වෙන්න ඉඩ කඩ තියෙනවා මේ කාල සීමාව තුළ. නිසා මේ කුජ මාරුව තුලා ලග්නෙන් උපන්න ඔබට ඉතාමත් සුබයි මේ කාල සීමාව තුළ. ඉතින් ඔබට මිල මුදල් පැත්තත් මම හිතන්නේ ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඔබගේ ධනස්ථානාධිපති වෙන්නෙත් කුජ හතරවැන්නේ පැමිණීම තුළ විශේෂයෙන් ඔබ ඉඩමක් කඩමක් මුලදී ගන්න ඉඳන් හිටියා නම් ඒ වගේම ගෙවල් දොරවල් අලුත් වැඩියා කටයුතු යාන වාහන මිලදී ගැනීම ඒ වගේම ඒ දේවල් සම්බන්ධ ඔබට ඉතාමත් හොඳයි. ඒ වගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි ඔබට වාහන සම්බන්ධයෙන් ඒ වගේ දේවල් වල ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් ඒවත් निराකරණය කරගැනීමේ හැකියාවක් ඇති කරනවා. ඉතින් තමන්ගේ බාර ගන්න ඕ වගකීම් නිසියාකාරයෙන් ඉෂ්ට කරලා ඉවරලා තමන්ගේ කටයුතු ඉතාම හොඳින් පවුලට ලැබියාවක් ඇතිව තමන් කරන කියන කටයුතු හොඳින්ම ඉෂ්ට කරන්න තමයි ඔබේ බලාපොරොත්තු වෙන්නේ මේ කාල සීමාව තුළ. ඉතින් යන තැන තමන්ට හොඳ පිළිගැනීමක් ප්‍රධානත්වයකුත් ලැබෙන බවක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ හින්දා තුලා ලග්නෙන් උපන් ඔබට මේ කුජගේ මේ යන මාස එකහමාරක පමණ ගෝචර ගමන හතර වෙන්නේ ඔබට නරකක් ඇති කරන්නේ නැහැ. නමුත් ඔබට මේ කාල සීමාව තුළ තරමක් ඔබගේ පදිංචි ස්ථානය තුළ රැඳෙන්න බැරිකමක් හෝ පදිංචි ස්ථානය තුළ ටිකක් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. මොකද ඔබ ඉන්න තැන ඔබට තරමක්
ඔබට අර කාර්ය බහුල තත්ත්වයක් නැත්තම් විඩාබර ගතියක් ඇති කරන්න පුළුවන්කමක් තියෙන නිසා ඒ ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ ටිකක් ඒ නිසා අර වෙනස් වෙන්නට වෙනස් විදිහකට ඔබ කටයුතු කරන්න උත්සාහ කරන ගතියක් ඇති කරනවා. ඉතින් ඒක හොඳයි. නමුත් පදිංචි ස්ථාන තුළ ඔබට තරමක් එච්චර රැඳෙන්න බැරිකමක් හෝ එතන තරම මානසික වශයෙන් පීඩාකාරී බවක් ඇති කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් කොහොම නමුත් ලොකු අපලකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඉතින් ආවේගශීලී බව ඒ වගේම ඉක්මන් තීරණ සහ ඉවසීම හදාගෙන වැඩ කරන්න. එතකොට මම හිතනවා මේකෙන් වෙන්න තියෙන අපහසුතාවයන් තියෙනවා නම් ඒවා වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබගේ සහෝදර සහෝදරින්ටත් හොඳයි මේ කාල සීමාව. ඒ වගේම තමයි ඔබගේ මවට සහ ඒ වගේම ඒ තරමක් මව් පාර්ශ්වයෙන් ඉන්න අයටත් ඔබ මං හිතන්නේ ඉතාමත් යහපත් තත්ත්වයක් ඇති කරනවා වගේම මේ පැත්තෙන් ඔබට යම් ආකාරයේ උරුම හිමිකම් වගේ දේවල් ලැබෙන්න තියෙනවා නම් ඒ දේවලුත් හිමීමේ හැකියාවක් මේ කාල සීමාව තුළ තියෙන. කියන්නේ ඔවුන්ගේ සහයෝගය ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තුලා ලග්නෙන් උපන්න ඔබට මේ දේවල් තමයි මතක් කරන්න තියෙන්නේ. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්දරේ තුන්වෙනි භාවයට වික්‍රමස්ථානයට තමයි කුජ පැමිණෙන්නේ. ඉතින් කුජ තුන්වෙනි භාවයට පැමිණීම ඔබගේ ලග්නාධිපති සහ ආයාධිපති වශයෙන් ගෝචර ගමනින් ඉතාමත් සුබ ඵලදායක තත්ත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. තුන්වෙනිට ගෝචර ගමනින් කුජ ඉතාමත් හොඳයි. තුන්වෙනි භාවයටත් උච්ච වෙලා පැමිණීම කුජගේ සුබ ප්‍රතිඵල ලබා දෙන තත්ත්වයක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කමක් තියෙන නිසා වෘශ්චික ලග්නෙන් උපන් ඔබටත් මේ කුජ මාරුව නරක තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. බොහොම හොඳ වීරයක්, ශක්තියක්, ආත්ම ශක්තියක්, ආත්ම අභිමානයක් සහ ඔබගේ කරන කියන දේවල් තුළ දෛනිකව ඔබට බොහොම හොඳ උත්සාහයකින් නොපසුබට වීරයකින් යුක්තව කටයුතු කිරීමේ හැකියාවක් ඇති කරනවා මේ කුජ මේ කාල සීමේ භාවයේ ගමන් කරන කාල සීමාව තුළදී. ඉතින් හොඳ ආත්ම අභිමානයකින් යුක්තව කටයුතු කරනවා වගේම ඒ වගේම හොඳ යහපත් ඔබගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන යහපත් චරිතයකින් යුක්තව දුරදිග හිතලා බලලා ගුණ නුවණ ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන ගතියක් තමයි ඇති කරන්නේ. බොහොම හොඳට දුරදිග බලලා වැඩ කරන තත්ත්වයකුත් ඇති කරන නිසා බොහෝ විට වෙන්න තියෙන අපහසුතාවයන් ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් අපහසුතාවයන් වලටපත් වෙන්න තියෙන ඊට කඩ ඔබ විසින් අවම වෙනවා මේ කාල සීමාව තුළ. නිසා මේ කුජ මාරුව හොඳ ප්‍රතිඵල ඇති කරලා දෙනවා කියලා කිව්වේ ඒකයි. ඉතින් විශේෂයෙන් ලියකියවිලි සම්බන්ධ කටයුතු සම්බන්ධ දේවල් ඔබ කටයුතු කරන්න හිතන් ඉන්නවා නම් ඒ දේවල් වලට ඉතාමත් හොඳ කාල සීමාවක් මේක ඔප්පුළු වීම. එතකොට ඒ වගේ අර ලියකියවිලි හා සම්බන්ධ අස්සන්ත වීම මේ වගේ දේවල් වලට මේ කාල සීමාව හොඳයි. ඉතින් ඒ වගේම තමයි රැකියාව සම්බන්ධනුත් ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඔබගේ රැකියාව සම්බන්ධව ඔබට ඉතාම හොඳ උත්සාහයෙන් ඒ තුළ නියැලීමක් සිද්ධ වෙන නිසා හොඳ ඔබට ඒ ගැන ලොකු කීර්තියක් ගෞරවයක් වුණත් අත්පත් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ ගැන ඔබට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ රැකියාව සම්බන්ධයෙන්. හැබැයි ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් කතා කරොත් ඒකේ සම්බන්ධව නම් එච්චර යහපත් මට්ටමක් ඇති කරන්නේ නැහැ. ඉතින් ප්‍රේම සම්බන්ධතා ටිකක් බිඳ වැටෙන්නට හෝ ප්‍රේම සම්බන්ධතා තියෙනවා නම් ඒ දේවල් සම්බන්ධව තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ ගැන ටිකක් අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් හොඳයි. ඉතින් ඒ වගේම තමයි සහෝදරයන් සමග තියෙන සම්බන්ධය තරමක් අඩු වෙන්නට පුළුවන් මේ කාලෙම නැත්තම් ඔවුන් සමග යම් ආකාරයක මතභේදාත්මක ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීම ඊට වඩා පවතින නිසා කල්පනාවෙන් වැඩ කරන එක තමයි ඉතා හොඳ වෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මානසික වශයෙන් හිතේ තරමක් කනස්සලු ගතිය, වේදනාව, සිත් වේදනා ගෙන දෙන දේවල් වලට තරමක් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබට ඔබගේ බලාපොරොත්තු බිඳ වැටීම, ඒ වගේම සමහර විට සමහර කාරණාවන් සම්බන්ධයෙන් ඔබගේ හිතේ ඔබට කනස්සලු භාවයක් ඇති වෙන තත්ත්වයන් ඇති කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ විවිධ දේවල් සම්බන්ධයෙන්. ඉතින් කොහොම නමුත් ඔබගේ උනන්දු උත්සාහය මත ඔබ ගොඩක් කටයුතු සාර්ථක භාවයට පච්චර ගන්න බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ වගේම තමයි කාර්යක්ෂමව කඩිසරව ඕනම ක්‍රියාවක යෙදිලා කොහොම හරි තමන්ගේ වැඩ කටයුතු තමන්ගේ දේ ඉෂ්ට සිද්ධ කරගන්න ඕන කියන තැන ඔබ ඉඳලා කටයුතු කිරීමක් සිදු වෙන ආත්මාර්ථකාමී කියලා සමහර වෙලාවට කියන්නේ. ඒ හින්දා බොහොම තමන් කොහොම හරි මේ දේ මං කරගන්න ඕන කියන හැඟීමකින් ක්‍රියා කරන ගතියක් ඇති කරනවා. ඒක හොඳයි ඔබගේ සාර්ථකත්වයට මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි
ඔබට තම ආකාරයක සතුරු කරදර ඒ වගේම අසනීප තත්ත්වයන් වුණත් යෙදීමේ ඉඩකඩක් පවතින නිසා මේ ගැන වඩාත් ප්‍රවේශයෙන් විශේෂයෙන් රුධිරගත රෝග තත්ත්ව ඒ වගේම යටිබඩ ආශ්‍රිත කැක්කුම් වේදනා උදරගත රෝග පීඩා සහ උෂ්ණගත රෝග විශේෂයෙන් වැළඳීමේ ඉඩකඩක් පවතිනවා මේ කාල සීමාව තුළ වාත අමාරු හන්දිපත් අමාරු තුනටි අමාරු වගේ දේවලුත් ඔබට ඒ වයසේ තා තරාතිරම යනු අනිවාර්යෙන්ම ඇතිවීම ඊට කඩක් පවතිනවා. ඒවා තමයි මේ කාල සීමාව තුළ වැඩිපුර ඇතිවෙන ඉඩකඩක් තියෙන මේ කුජ මාරුවත් සමග. ඉතින් ඊට අමතරව ඔබට ඉවසීමෙන් වැඩ කිරීම නම් ඉතා වැදගත්. නොයිවසිලි ගතිය නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාලයක්. හොඳට මතක තියාගන්න. ඒ නිසා ඉවසීම කියන එක පුරුද්දක් වශයෙන් මේ කාලය තුළ තබා ගන්න අනිවාර්යෙන්ම ඉවසීම නැතුව සමහර විට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන නිසා. ඉතින් හදිසි අනතුරු වගේ දේවල් වුණත් ඔබ විසින්ම සිද්ධ කරගන්නට පුළුවන් මේ ඉවසීමක් නැතිකම නිසා පොඩි අනතුරු කලබලකාරී තත්ත්වයන් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි තුවාල අනතුරු වගේ දේවල් වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. ඔබට විශේෂයෙන් සෙනසුරු මහදසා අන්තර්දසා කුජ මහදසා අන්තර්දසා වගේ ගත වෙනවා නම් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා බොහොම නරක තත්ත්වයක නම් ඉන්නේ. ඔබට විශේෂයෙන් අනතුරු වගේ සහ තුවාල වීම ආදීන් පරිස්සම් වෙන එක ඉතා හොඳයි. ඉතින් ඒ වගේම මේ කියපු දේවල් හොඳින් තේරුම් අරගෙන දුරදිග බලලා බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ දෙවැනි භාවය වන මකර රාශියට තමයි කුජ ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් 22 වෙනිදා සිට මැයි මාසයේ 4 වෙනිදා දක්වා කාලය තුල මේ භාවය තුල මේ කුජ ගමන් කරනවා. ඉතින් ඔබගේ කේන්ද්‍රයේ 5 වෙනි වන පුත්‍රස්ථානයත් ඒ වගේම 12 වෙනි වන ව්‍යයස්ථානයත් අධිපති ග්‍රහයා තමයි කුජ කියලා කියන්නේ. මේ කුජ දෙවැනි භාවයට පැමිණීම තුළ ඔබට යම් ආකාරයක යහපත් ප්‍රතිඵල ගණනාවක් උදා කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා මේ කුජ මාරුවත් සමග. ඉතින් කුජ දෙවැනි භාවයට පැමිණීමත් එක්ක ඔබගේ බොහොම වෙනදාට වඩා තිබුණු උද්‍යෝගිමත් බවක්, දක්ෂ බවක්, කඩිසර බවක් ඇති කරනවා. ජීවිතේ බොහොම හොඳ උනන්දුවක් උත්සාහයක් ඇති කරනවා තමන්ගේ වෙනදා නොතිබුණු. ඉතින් ඒ හින්දා තමන්ගේ ඒ උත්සාහය තුළ උනන්දුව තුළ ඒ උද්‍යෝගිමත් භාවයෙන් ඉස්සරහට ගිහිල්ලා තමන්ට තියෙන කරන්න තියෙන වැඩ ටික මොනවද කියලා හොයලා බලලා කිරීමේ හැකියාව ඇති කරන නිසා ඔබට ගොඩක් අර පහුවෙච්ච දේවල් හෝ අතපසු වෙච්ච දේවල් එහෙම නැත්නම් මෙච්චර කාල මග නතර වෙලා තිබුණු දේවල් ඒ වගේම තමන්ට අවශ්‍යම කළගත යුතු වැඩ ටික පහසුවෙන් මේ කාල සීමාව තුළ ඔබට කරගන්නට පුළුවන්කමක් තියෙනවා. වගේම බොහොම උද්‍යෝගයෙන් ප්‍රබෝධමත් බවකින් කාල සීමාව ගෙවා ගන්නත් පුළුවන්කමක් ඇති කරනවා. ඉතින් මේ කුජ මාරුවේ නිසා මම හිතනවා ධනු ලග්නෙන් උපන් ඔබට ඒ තරම් ලොකු අපල තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. යම් ආකාරයක සුබ ප්‍රතිඵල ගණනාවක් උදා කරගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද කුජ දෙවෙනි භාවයේ උච්ච භාවයට පත් වෙන නිසා මෙතන විවාහ දෝෂ තත්ත්වයක් ඇති වුණත් යම් ආකාරයක විවාහයට අපලකාරී තත්ත්වයක් සුව තත්ත්වයක් ඇති කරත් ඒක ඒ තරම් ලොකුවට බලවත් බලපාන්නේ නැහැ ඔබට. මොකද කුජ උච්චව සුබ තත්ත්වයෙන් පවතින නිසා. ඉතින් කොහොම නමුත් ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක ඔබට පොඩි ගැටලුකාරී තත්ත්වයක් එන්න පුළුවන්. මොකද සනසුරුත් දෙවෙනි භාවයේ ගමන් කරන නිසා යම් ආකාරයකින් ආර්ථිකමය ගැටලු ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම යම් ආකාරයක දරුවන් වෙනුවෙන් තරමක් ඔබට මුදල් වැය කරන්නට ඔවුන්ගේ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් වෙනුවෙන් දරුවෙකුගේ යම් ප්‍රශ්නයක් වෙනුවෙන් දරුවන්ගේ ගැටලු වෙනුවෙන් ඔබට මැදිහත් වෙන්නට මුදල් වියදම් කරන්නට හෝ කාලය වැය කරන්නට සිද්ධ වෙන නිසා දරුවන් සම්බන්ධ වඩාත් ප්‍රවේශම් වීම නම් ඉතාමත් වැදගත් වෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි වැය පැත්ත යම් ආකාරයකින් පාලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අර වගේ දේවල් වලට මුදල් වැය කරන්න සිද්ධ වෙන ගතියක් පෙන්눔 කරන නිසා ඔබ ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඔබට තමන්ගේ යුක්තිගරුකව ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට පෙළඹෙන ගතියක් ඇති කරනවා. වගේම වගකීමෙන් යුක්තව තමන්ගේ රැකියා ව්‍යාපාර ආදිය තුළ නිරත වීමේ හැකියාව ඇති කරනවා. රැකියා ව්‍යාපාරය තුළ තිබුණු ගැටලුකාරී තත්ත්වය යම් ආකාරයෙන් අඩු කර ගන්න පුළුවන්කමක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් කොහොම නමුත් රැකියාවේ යම් ආකාරයක වෙනසක් හෝ වෙනත් බාධාකාරී තත්ත්වයන් යෙදෙන්න ඉඩ කඩකුත් තියෙනවා. මොකද මේ රැකියා ස්ථානාධිපති බුධ ග්‍රහයාගේ තත්ත්වය අනුව නමුත් උප්පත්ති කේන්දරයේ ඔබට කුජ මහදසා අන්තර්දසා වගේ යනවා නම් සෙනසුරු මහදසා අන්තර්දසා වගේ ගත වෙනවා නම් තරමක් මේ කියන දේවල් වැඩිපුර බලපාන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් වෙළඳාම් කරන අය නම් අයට ඒ වගේම ව්‍යාපාර කරන අයට ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳ ආකාරයට ඒ ව්‍යාපාර කටයුතු වෙළඳාම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කමක් ඇති කරනවා. වගේම මේ පැත්තෙන් ඔබට යම් ආකාරයක අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න හිතන් ඉන්නවා නම් වෙළඳාම් වල වැඩි ප්‍රගතියක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ සම්බන්ධයෙන් ඒ වගේම තමයි
ඔබට ඉඩ කඩන් වගේ දේවල් ඉඩ කඩන් ගෙවල් දොරවල් ඒ කියන්නේ ඒ වගේ දේවල් සම්බන්ධ මිලදී ගැනීම කරන්න හිතන් හිටියා නම් ඉඩමක් මිලදී ගන්න හිතන් හිටියා නම් ඔබට ඒ වගේ දීපල වගේ දේවල් පහසුවෙන් ඔන්න මේ කාලය තුල රැස් කර ගන්නට ලබා ගන්නට ඒවා සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් කොහොම නමුත් පරිස්සම් වෙන්නට ඕන ඔබගේ මුහුණට යම් ආකාරයක මුහුණේ යම් ආකාරයක හැමේ රෝග තත්ත්ව උෂ්ණ රෝග තත්ත්ව වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම දත්වලට යම් ආකාරයක ආබාධ ප්‍රශ්න දත්වල ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. මේ කාල සීමාව තුළ ඒ වගේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍ය කරනවා. ඉතින් ඒ වගේම තමයි විවාහ වෙන්නට අපේක්ෂා කරන අයට ඉතින් දැඩි බාධාකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැති වුණත් යම් ආකාරයක පොඩි බාධාකාරී තත්ත්වයක් යෙදෙනවා විවාහය සම්බන්ධයෙන් විවාහ වෙන්න අපේක්ෂා කරන නිසා ඒ ගැන ටිකක් වැඩිපුර හිතලා බලන්න වෙයි. ඒ අපේක්ෂාවෙන් ඉන්න අයට යම් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩක් තියෙන නිසා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා වුණත් බොහෝ විට ඇති වෙනවා වගේම ඒ සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන්ුත් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ඒ නිසා වඩා ඒ ගැනත් කටයුතු කිරීම හොඳයි. ඔබගේ යම් ආකාරයක තීන්දුව తీරන නැත්නම් ඔබගේ කේන්තිය නිසා හරි ඔබගේ සනික කෝපය නිසා තමයි මේ ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වෙන්නේ. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ අලුත් මිතුරියන් වෙනුවෙන් නැත්නම් තමන්ගේ මිතුරන් වෙනුවෙන් කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තමන්ට නැති ප්‍රශ්න ඇති කරගන්නත් ඉඩ කඩක් තියෙන නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න. ඉතින් ඒ හින්දා අනවශ්‍ය යාළුවන්ගේ මිත්‍රයන්ගේ අනවශ්‍ය විදිහට මුහු වෙලා ඔවුන් එක්ක කටයුතු කරන්නට ගිහිල්ලා ඔබ ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන එක තමයි ඉතාමත් හොඳ මේ කාල සීමාව තුළ. කොහොම නමුත් මිතුරියන් තරමක් ඔවුන්ගෙන් ඈත් වෙන එක හොඳයි. ඔවුන්ගෙන් ඈත් වීමක් පෙන්눔 කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒක සමහර විට හොඳට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක බොහොම උපේක්ෂා සහගතව ඔබ බොහොම ඇදිහත්ව කල්පනා කරලා ඔබ බොහොම බුද්ධිමත් වේ ගැන හිතලා තීරණ ගැනීම නම් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් කුජ මාරුව සම්බන්ධයෙන් මම හිතන්නේ මේ කාරණා තමයි ධනු ලග්නයෙන් උපන්න ඔබට සඳහන් කරන්නට තියෙන්නේ. ඉතින් ඉවසීමෙන් බුද්ධිමත් වැඩ කරන්න, දුරදිග බලලා කල්පනාවෙන් වැඩ කරන්න. ඔය කියපු දේවල් එක්ක අඩුපාඩු සකස් කරන ජීවිතය හදා ගන්න උත්සාහ කරන්න. ඔබට තෙරුවන් සරණයි. සුබ අනාගතයක්. මකර ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ 4 වෙනි භාවය සහ කේන්ද්‍රයේ 11 වෙනි අයස්ථානයේ අධිපති කුජ ලග්නගත වීම ලග්නයට පැමිණීම තමයි සිද්ධ වෙන්නේ. උච්ච භාවයෙන් යුක්තව මෙතන ඔබගේ කුජ ලග්නය උච්ච වෙනවා පමණක් නෙවෙයි මෙතන කේන්ද්‍රගත වීම නිසා යම් ආකාරයක රුචක කියන බලවත් වූ සුබ යෝග තත්ත්වයකුත් උදා කරනවා කුජ. නමුත් ගෝචර ගමනින් නම් කුජ ලග්න භාවයට තරම් සුබ තත්ත්වයක් හැටියට ගෝචර ඵලවලදී ගෝචර ගමනේදී සඳහන් කරන්නේ නැහැ. නමුත් උපත්ති කේන්ද්‍රයට වඩා අපි සඳහන් කරන හැම වෙලේම කුජගේ ගෝචර ගමන් තත්ත්වයන්ගෙන් ඇති කරන පලාපල ගොඩක් වෙනස් කරනවා. ඉතින් ඒ නිසා මකර ලග්නයෙන් උපන් ඔබට කොහොමත් මේකෙන් නරකක් වෙන්නේ නැහැ. කුජ ලග්න භාවයට පැමිණීම තුළ ඔබගේ එකක් තමයි චිත්ත ධෛර්යය, හිතේ ශක්තිය, ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය ඇති කරනවා. ඉතින් ඔබට මේ අර ඔබගේ සාමාන්‍ය ජීවිතයේ කරන කියන කටයුතු බොහොම හොඳින් ලොකු විශ්වාසයකින් කරලා ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඔබගේ කුජ ලග්නගත වීමත් එක්ක ඒ නිසා කරන දේ පිළිබඳව තමන් මොන බාධකාවක් ඒක කොහොම හරි කරනවායි කියන හැඟීමෙන් යුක්තව කොහොම හරි මම මේ දේ ජය ගන්නවා කොහොම හරි මම මේක කියලා ඒ වගේ අර බය නැතිව නොබියව ඔබට ඉස්සරහට ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඒ නිසා ඒක ගොඩක් වැදගත් වෙයි ඔබට ඉස්සරහට ඒ කරන කියන දේවල් වල සාර්ථකත්වයේ සඳහා. ඒක තමයි ප්‍රධානම දේ මේ කුජ මාරුවත් එක්ක ඔබට සිද්ධ වෙන. කියන්නේ තමන්ගේ ඉදිතරකම, කඩිසරකම, ජයග්‍රහණ, ධෛර්යය කියන දේවල් ඇති කරනවා මේ කාල සීමාව තුළ මේ කුජ මාරුවත් සමග. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ආදායම් සම්බන්ධවත් ඉතා වැදගත් කාරණයක් මෙතනින් ඔබගේ 11 වෙනි අධිපති ග්‍රහයා. ඉතින් ඔබට අර අලුත් ආදායම් මාර්ග පිළිබඳව ඔන්න හිත යොදවන්න විශේෂයෙන් ඔබ වෙළඳ ව්‍යාපාර නැත්නම් වෙනත් ආදායම් මාර්ග පිළිබඳව ඔන්න හොයපු කෙනෙක් නම් හිතපු කෙනෙක් නම් ඔබට මේ කාලය තුල ඉතා වැදගත් අලුත් ආදායම් මාර්ගයකට යන්නට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න අලුත් වෙළඳාමක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඔන්න ඔය කාල සීමාව තුල ඔබ හොඳට හොයලා බලලා ඉවරලා හරියට පටන් ගන්න මම හිතනවා ඒකට අවස්ථාව අනිවාර්යයෙන්ම ඔබට උදා වෙනවා ඒක කරගන්න පුළුවන්. ඒ නිසා ඒකට සුසු කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔබට ඒ සඳහා හොඳ
අවස්ථාවක් කියලා හිතලා ඒකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරොත් මම හිතන්නේ රාත්තක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි ඕනම මොන බාධක අභියෝග ආවත් ඒවා ජයග්‍රහණයෙන් යුතුව ඉදිරියට යන ගතිය තියෙනවා. ඒ වගේ නිදහස උපරිමින් තමන් බලාපොරොත්තු වෙනා වගේම අසාධාරණ අයුක්තියට විරුද්ධව ක්‍රියා කරන ගතියකුත් පෙන්වම් කරනවා. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ මතක තබා ගන්න තමන්ගේ තනි මතයට වැඩ කරන එකත් ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ තනි මතයට තමන්ගේ දැඩි තීන්දුව తీරන ගැනීම අවශ්‍යදායක වෙනවා. ඔබ සමහර වෙලාවට ඔබගේ තනි මතයට තමන්ගේ දැඩි තීන්දුව తీරන අරගෙන ක්‍රියාත්මක වීම තුළ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේකත් හොඳට මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔබ කරන කියන දේවල් ටිකක් හොඳට හිතලා බලලා අනිත් අයගේ අර වැඩිහිටියගේ හෝ දන්න කියන අයගේ අවවාද උපදෙස් ඇතිව මඟ පෙන්වීමක් යටතේ කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඔබට අර කලබලකාරී ගතිය ටිකක් වැඩි කරන නිසා ඔබට අර හිතට එන දේ ඒ වෙලාවෙම කරලා දාන්න ඕන වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒක එහෙම වුණොත් අසාර්ථක වීමක් වෙන්නත් පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඉතින් ඒ වගේම තමයි තමන් හොයලා බලන්න නැතුව හැම දෙයකටම විරුද්ධ වෙන්නත් එපා. තදින් ක්‍රියා කරන්නත් එපා. ඒ නිසා ඔබට මේ දවස්වල හැඟීම් එක්ක ඔබට එකපාරටම ඔබ විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා ඒ වගේම දැඩිව එකපාරට ප්‍රතික්ෂේප කරන ගතියක් ඇති කරනවා හැම දෙයක්ම. ඒ කියන්නේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ නිසා තම මතය ස්ථාවර කරගන්න තම මතයම ස්ථිර කරන්න ඔබ කටයුතු කරන ගතියක් ඇති කරනවා. මේ දේවල් වෙනස් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි කොහොම නමුත් ඔබගේ ආත්ම විශ්වාසය ඉහළ නිසා තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා ආත්ම විශ්වාසය යුක්තව ඔබ කරන දේවල් ගොඩක් වෙලාවට ඔබට අසාර්ථක වෙන්නේ. නමුත් වැරදුනොත් එහෙම ඒක ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොම උනන්දු උත්සාහය මම එකයි බලවත් පවතින නිසා බලවත් පවතින ඉගෙන ගන්න අයටත් ඉගෙන අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයටත් ඉතාම හොඳයි මේක. ඔබට තනියම ස්වයං අධ්‍යයනයක යෙදෙන්න පුළුවන් හොඳ කාලයක් මේක. ඒ නිසා ඔබට අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයට තමන් තනියම තමන්ගේ අධ්‍යයන කටයුතු වල නිරත වීම තුළ තමන්ට අලුත් නිදහස් මනසකින් යුක්තව තමන්ගේ තියෙන හැකියාව දක්ෂතාව ඔප්නංවා ගන්නට පුළුවන් තත්ත්වයක් ඇති කරන නිසා ඒ අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයට ඉගෙන ගන්න අයට ඔන්න ඉතාම හොඳයි. තමන් නිදහසේ පාඩම් කරන්න පටන් ගන්නට තමන්ගේ ඒ දේවල් තමන්ට වර්ධනය කර ගැනීම හැකියාව ලැබෙන බව ඔබට දැනේවි. ඉතින් විවාහ දෝෂ තත්ත්වයක් ඇති කරනා මෙතනදී කුජ ලක්ෂණ ගත වෙලා නමුත් එතනදී ලොකු බලවත් විදිහට මේක බලපාන්නේ නැති බවත් මතක තබා ගන්න. නමුත් ප්‍රේම සම්බන්ධතාව වලට නම් එච්චර හොඳ නැහැ. ප්‍රේම සම්බන්ධතා අසාර්ථක වෙන්නට මේක හේතු වෙන්නට පුළුවන්. ප්‍රේම සම්බන්ධතා බෙද වැටෙන්නට ප්‍රේම සම්බන්ධතා නිසා ධර්මාකාරයක ප්‍රස්තවීන් ඇති වෙන්නට හේතු වෙන්නට පුළුවන් කාල සීමාවක්. ඒ නිසා ඔබ තමන්ගේ සහකාර සහකාරයන් සමග නම්‍යශීලීව ඔවුන්ගේ අදහස් එක්ක ගලපාගෙන ජීවත් වෙන්න උත්සාහ කරොත් මම හිතනවා මේ කාලේ ඒ තියෙන තත්ත්වයන් වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. දරුවන් ඉන්න අයට දරුවන් සම්බන්ධයෙන් ටිකක් පරිස්සම් වෙන්නට ඕන. දරුවන්ට තරමක් අපලකාරී තත්ත්වයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒ දරුවන් සම්බන්ධව වඩා සැලකිලිමත් වීම ඉතාමත් හොඳයි. ඉතින් ඒ වගේම තමයි මවත් සමග තියෙන සම්බන්ධතාව ටිකක් වර්ධනය වෙන බව පෙන්වනවා. අපිට මව වෙනුවෙන් ටිකක් කැපකිරීම කරන්නට මව වෙනුවෙන් තමන්ගේ කාලය ගත කරන්න සිද්ධ වෙනවා වගේ මවත් සමග ටිකක් ඔන්න සෑහෙන කාලයකට පස්සේ එකතු වෙලා මවත් සමග හෝ පවුලේ ඥාතීන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නත් ඔබට කාලය උදා වෙනවා. ඉතින් ඒ නිසා මේ පවුලේ ඔක්කොම එකට ඉන්නකොටත් ඉතින් ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් මේ දේවල් තමයි මකර ලග්නෙන් උපන්න ඔබට සඳහන් කරන්න තියෙන්නේ. කොහොම නමුත් ආර්ථික මේ වශයෙන් ඔබට හොඳ තත්ත්වයක් උදා කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ගෙදර ඉඩකඩම් සම්බන්ධව ඔබ බලාපොරොත්තු යන් ඉන්නවා නම් ඒවා මිලදී ගන්නට හෝ ඒ සම්බන්ධව ලැබීම් සම්බන්ධයෙන් ඒවා ලබා ගන්නටත් මේ කාලය තුළ ඉතාමත් හොඳයි. ඉතින් ඔබගේ කලබලකාරී ගතිය නිසා ස්පහසුවක් නැතිව හදිසියේ කරන කටයුතුත් එක්ක මානසික තත්ත්වයේ කලබලකාරී ගතිය නිසා හදිසි අනතුරු වගේ දේවල් සිද්ධ වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන්ත් ඔන්න ඔබ බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව හිතලා බලලා වැඩ කරන්න. මේ දේවල් මතක් කරන්නේ ඔබගේම යහපත පිණිස. ඉතින් ඔළුවේ කැක්කුම් වගේ දේවල් ටිකක් ඇති වෙන්න පුළුවන්. ඔළුවට අසනීප ගතිය, බර ගතිය, ඔළුවේ ටිකක් උෂ්ණ ගතිය වැඩි. එහෙනම් ඇස්වල අමාරු ඒ වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් පවතිනවා. ඉතින් එහෙනම් ටිකක් ඒ උෂ්ණ ගතියෙන් පාලනය කරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබට වුණොත් ඒ අසනීප තත්ත්ව වළක්වා ගන්නත් පුළුවන්. ඔබට මේක දේවල් තමයි මතක් කරන්න තියෙනවා. ඉතින් අවශ්‍ය දේවල් සියලුම දේවල් මතක් කරා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන්න ඔබගේ කේන්දරයේ 3 වැන්න සහ 10 වැන්න අධිපති කුජ ග්‍රහයා 12 වෙනි භාවයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ කුජ ග්‍රහයා 12 වෙනි භාවයට මේ පැපසපමිනට ආසන්න මොහොත මේ කාල සීමාව මම හිතන්නේ ඔබට කුජ මාරුවත් සමග හොඳට වඩා ටිකක් අයහපත් පැත්ත නැත්නම් ඒක ඔබට අසුබදායක විදිහට තමයි යම් ආකාරයක බලපෑමක් ඇති කරන. මොකද කුජ උච්ච උනත් කේන්දරයේ 12 වෙනි භාවයට පැමිණීමත් එක්ක තරමක් යම් දේවල් සම්බන්ධයෙන් ඔබට ටිකක් අහිතකර විදිහට බලපෑම් ඇති කරනවා. ඉතින් ලොකු නරකක් ඇති කරන්නේත් නෑ උච්ච භාවයෙන් ඉන්න නිසා. ඒ නිසා යම් ආකාරයක පොඩි ගැටලුකාරී තත්ත්වයන් ටිකක් තමයි ඇති කරන්නේ. බය විය යුතු කාරණයක් නෙවෙයි.
ඉතින් නියමාකාරයෙන් ලැබෙන්න ඕන සුබ ඵල ටිකක් අඩු කරනවා. ඒකයි තියෙන ගැටලුව. ඉතින් කොහොමත් ඉගෙන අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න අයට තමන්ගේ ඥාන ශක්තිය, තමන්ගේ බුද්ධිය ටිකක් ඔන්න වැඩිපුර යොදවලා ඒ කටයුතු කරගැනීමේ හැකියාවක් ඇති කරනවා. නමුත් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රවල ඒ තමන්ගේ ස්වයං අධ්‍යයන කටයුතු කරන අයට තමයි මේක වඩාත් වැදගත් වෙන්නේ. තමන්ගේ පරිකල්පන හැකියාව, තමන්ගේ ස්වයම්භූ ඥානය කියන එක වර්ධනය කරගෙන තමන්ට තනියෙන් හැදෑරීම් කරන අයට නම් ඉතාමත් හොඳ තමන් පිළිබඳව තමන්ගේ හැකියාව දක්ෂතාවය කොහාටද කොච්චරද කියන එක තේරුම් ගන්න හොඳ කාල සීමාවක් බාටපත් වෙනවා මේ කාල සීමාව. ඉතින් ඒ වගේම තමයි හොඳ කල්පනා ශක්තියක් තියෙන හින්දා දැනුම අත්දැකීම් පළපුරුද්දත් එක්ක ඔබට ඔන්න ඔබගේ මේ අපල තත්ත්වයක් මගහරවාගෙන සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් අනිවාර්යයෙන්ම ඇති කරනවා. ඉතින් රැකියාව සම්බන්ධයෙන් සහ අධ්‍යාපනය ඉගෙන ගන්න අයට ටිකක් බාධාකාරී තත්ත්වයකුත් ඇති කරනවා. අධ්‍යාපන වලට ටිකක් තමන්ගේ කඩාකප්පල් වීම හෝ ඒ වගේ තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් ටිකක් අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අය ටිකක් ඒව නතර කරලා දුර බැහැර ගමන් බිමන් යෙදෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධනොත් ටිකක් 12 වෙනි නෝක 10 වෙනි කියන්නේ රැකියා ස්ථානය ඔබේ මේ 10 වෙනි රැකියා ස්ථාන දෙවි 12 වෙනිට පැමිණීමත් එක්ක රැකියාව ටිකක් අතහැරලා දාලා දුරට බැහැරට යන්න සිද්ධ වෙයි. එහෙම නැත්නම් රැකියාව වෙනුවෙන් ඔබට දුරකට යන්නත් සිද්ධ වෙයි. ඉතින් රැකියාව වෙනස් වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. රැකියාවට බාධාක් දෙන්නත් පුළුවන්. ඉතින් මේක හොඳට තේරුම් ගන්නට ඕන. අධ්‍යාපනයටත් එහෙමයි රැකියාවටත් ඒ වගේ තත්ත්වයක් තමයි ඇති කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබ කරන කියන ව්‍යාපාර ආගේ තව පෞද්ගලික කටයුතු වෙන්නත් පුළුවන්. වෙළෙන්දාම් කටයුතු ඔබට තම ආකාරයකින් ඒ වගේ ටිකක් වෙනස්කම් යෙදෙන්නට ඒවා ටිකක් කල් දාන්නට හෝ ඒ වගේම ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. ඒ වගේ යම් ආකාරයක Tamanට පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දියුණුව කියන එක හින්දා ටිකක් ප්‍රමාද වෙනවා. ඉතින් කොහොම නමුත් ඔබගේ රැකියාව සහ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ටිකක් Tamanගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරනවා මේක සඳහන් කරා. ඒ වගේම තමා සමන්ගේ සහෝදරයින්ට, ඒ කියන්නේ ඔබගේ සහෝදර සහෝදරියන්ට සහ විශේෂ සහෝදරයන්ට ඒ වගේම තමන්ගේ පියාට තරමක් පිය පාර්ශවයට පිය පාර්ශව ඥාතීන්ට ඒවා හැම කෙනෙකුටම ටිකක් ඔන්න අපලකාරී තත්ත්වයක් ඇති කරනවා. ඔවුන්ගේ අසනීප තත්ත්ව වෙන්න පුළුවන්. වෙනත් කරදර බාධක ටිකක් යෙදෙන්න පුළුවන් කාලයක් තමන්ගේ සහෝදරයන්ට සහ පිය පාර්ශවයට පියාට පියා ඇතුළුව. ඉතින් ඒ හින්දා ඔවුන් සම්බන්ධය අඩු වෙන්නට, ඔවුන් එක්ක තියෙන යම් ආකාරයක මත ගැටුම් ඇති වෙන්නට, ඔවුන්ට අපල වෙනත් අපලකාරී තත්ත්වයන් ඇති කරන්නට ඒක හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබට තමන්ගේ ගෙදර දොරේ කටයුතු සාමාන්‍යයෙන් ගෙදර දොර තුල ඉඳගෙන කරන්න බැරි තත්ත්වයක් ඇති වෙයි. නිකන් තමන්ගේ මානසික මට්ටම තරමක් හොඳමදි. හිතට අසහනකාරී තත්ත්වය, ගැටලුකාරී තත්ත්වයක්, ගෙදර දොරේ ඉන්න බැරි ගතියක්, ගෙදර ඉන්නකොට ප්‍රශ්න ඇති වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒවා හොඳට තේරුම් අරගන්න. ඉතින් ඒවා තේරුම් අරගෙන කටයුතු කරොත් මම හිතනවා ඔබට මේ තත්ත්වයන් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගෙදර ඉන්න හිතෙන්නේ නැති වෙයි. ඒ නිසා ඒ වගේ දුර පළාතක යන්න. ඉතින් මේක කොහොම නමුත් ඔබට ටිකක් ඇවිදිල්ලක් එක තැනක ඔබ හිටියා නම් මෙච්චර කාල ඔබට එතනින් බොහෝ විට වෙනස් වෙන්නට සිද්ධ වෙන ගතියකුත් පෙන්눔 කරනවා. ඒ නිසා පිට පළාතකට දුර පළාතකට බොහෝ විට වෙනස්කමක් යෙදීමක් ඊට කඩක් පෙන්눔 කරනවා. ඉතින් කොහොම නමුත් ඔබට ආගමට, දහමට, භක්තියට ඒ පැත්තට යොමු වීමේ ඉඩ කඩක් තියෙනවා මේ කාල සීමාව තුළ. වෙනදාට වඩා ආගම දහම් පිළිබඳව භක්තියක්, හැඟීමක් ඒ වගේ යොමු වීමක් පෙන්눔 කරනවා. ඉතින් ආර්ථිකය සහ මිල මුදල් සම්බන්ධව තරමක් හොඳ මදි ඔබගේ රැකියාවත් ඒ වගේ දුර්වලතාවයක් ඇති කරනකොට. ඒ වගේම ආර්ථික මේ වශයෙන් නැත්නම් මුදල් සම්බන්ධවත් ඔබට දුර්වලකම් වෙදෙන්නට පුළුවන් මේ කාල සීමාව තුළ. ඒවත් නමුත් ඒ කොච්චර ආර්ථික අපහසුතාව යෙදුනත් ඔබ ඒවා පිටතට පෙන්වන්න නැතුව ජීවත් වෙන්නත් උත්සාහ කරන ගතියක් ඇති කරනවා. විවාහය සම්බන්ධයෙන් තරම බාධාකාරී තත්ත්වයක් ඇති කරනවා. විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයටත් ඒ ආකාරයෙන්ම විවාහයට තවදුරටත් ඒ විවාහයට කල්යන්නට හෝ බාධාවන් යෙදීම ඉඩකඩක් තියෙනවා. විවාහ ජීවිත ගත කරන අයටත් යම් ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයන් විවාහ ජීවිත තුළ ඒ සමගිය බිඳ වැටෙන්න සිද්ධ වෙන දේවල් මේ කාලය තුළ සිද්ධ වෙන්න පුළුවන් නිසා මේ මාසයකමාරක පමණ කාලය තුළ පරිස්සම් වෙන එක හොඳයි. දරුවන් සම්බන්ධිනුත් ඒ තරම් හොඳ මදි. දරුවන්ටත් ඔවුන්ගේ හිතුවක්කාරකම් නිසා හෝ ඔවුන්ගේ යම් ආකාරයක ක්‍රියාකාරකම් නිසා අපලකාරී තත්ත්වයක් ඇති කරනවා. දරුවන්ටත් අපලයි. ඉතින් දරුවන් සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න මේ කාල සීමාව තුළ. ඉතින් ඔවුන්ගේ ඒ අපලකාරී තත්ත්වයන් වළක්වාගෙන ඔවුන් යහමඟට ගන්නට ඔබ උත්සාහ කරන්න. එහෙම වුණොත් ඒ දේවල් වළක්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔබට යම් ආකාරයක විටින් විට යම් ආකාරයක සුබ බලාපොරොත්තු නොවන ආකාරයේ සුබ පළත් ඇති කරන්නට පුළුවන්කමකුත් තියෙනවා විටින් විට මේ කාල සීමාව තුළ. ඉතින් මම මේ දෙපක්ෂෙම මතක් කරේ ඒකයි. ඉතින් කොහොම නමුත් ඔබ වඩාත් ප්‍රවේශමෙන් ඔය කියපු දේවල් ගැන වැඩි අවධානයකින් කටයුතු කිරීමෙන් ඔබට ඒ අපහසුතාවයන් වළක්වා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබ මේ දේවල් එක්ක කටයුතු කරන්න මේව දැනගෙන ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
මීන ලග්නයෙන් උපන්න ඔබගේ කේන්දරයේ දෙවැන්න සහ නවවැන්න ඒ පුණ්‍යස්ථානයේ අධිපති කුජ ග්‍රහයා කේන්දරයේ 11 වෙනි භාවයට මකර රාශියට පැමිණලා උච්ච වෙනවා. ඉතින් මීන ලග්නයෙන් උපන්න ඔබට මේක ඊටාම සුබඵල ගෝචර ගමනක් හැටියට තමයි මම සඳහන් කරන්නේ. මොකද 11 වෙනිට ගෝචර ගමනොත් කුජ ඊටාම සුබඵල දෙන ග්‍රහයෙක් බවට පත් වෙනවා ගෝචරේනොත්. ඒ කියන්නේ චාරයේදී ඊටාම සුබඵල දෙන ග්‍රහය තමයි 11 වෙනි කුජ. ඉතින් ඒ වගේම තමයි උච්ච භාවයට පත් වීම සහ 11 වෙනි දෙක සහ 9 අධිපති වෙලා 11 අයස්ථානගත උච්ච වීමත් ඊටාම සුබඵල දෙන තත්ත්වයක් ඇති කරනවා මීන ලග්නෙන් උපන්න ඔබට මේ කුජ මාරුව. ඉතින් ඒ නිසා ඔබට කිසිම ආකාරයක අහිතකර තත්ත්වයක් අසුබ තත්ත්වයක් යෙදෙන්නේ නැහැ. ඉතින් අර බොහොම වෙනදාට වඩා ඉවසීමෙන් සැනසීම ලැබේ කියන ප්‍රේමාව මත පිටලා බොහොම ඉවසීමෙන් කටයුතු කරන ගතියක් ඇති කරනවා වගේම ගුණිහාපත් සාධාරණ කාරුණික හැඟීම් එක්ක ජීවිතේ බොහොම සාධාරණව අනිත් ඥාළු මිත්‍රයන්ට උදව් කරමින් ඥාති හිත මිත්‍රාදීන් ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔවුන් එක්ක හොඳින් කටයුතු කරන්න පවුල අයත් එක්ක පවුලේ කටයුතු අයත් එක්ක බොහොම හිත හොඳින් කටයුතු කරන්න උත්සාහ කරනවා වගේම වගකීමෙන් යුක්තවත් ක්‍රියා කරන ගතියක් පෙන්වුම් කරනවා මේ කාල සීමාව තුළ. කොහොම නමුත් අනිත් අයට කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. තමන් අනිත් අයට යටත් වෙන්න නම් හැබැයි එකකින් කැමති නැහැ. ඒ කිසිසේත්ම අනිත් අයට යටත් වීමක් නෙවෙයි එතනින් පෙන්වුම් කරන්නේ. ඒ වගේම අනිත් අය යටත් කරගෙන ජීවත් වීමක් නෙවෙයි. නමුත් අනිත් අයගේ නම්‍යශීලී ගතියක් යම් ආකාරයෙන් ඇති කරලා ඔවුන් කියන දේත් යම් ආකාරයකින් අහලා ශ්‍රවණ දීලා කටයුතු කරන්න පුළුවන් ගතියක් ඇති කරනවා. ඉතින් මේක ඊටාම හොඳයි. ඒ වගේම ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ සමාජය තුළ ඔබ ගැන කීර්තියක්, ගෞරවයක් අපේක්ෂා කරන්න පුළුවන් කාල සීමාවක්. ඒ කියන්නේ ඔබට සමාජය තුළින් යම් ආකාරයක මෙහෙවරක් කරලා ඉවර වෙලා ඔන්න ඉස්සරහට යන්න හිතන කෙනෙක් නම් ඔන්න සමාජ මෙහෙවරයන් තුලින් ඔබට යම් ප්‍රසිද්ධියක්, කීර්තියක් අත් කරගන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන නිසා ටිකක් සමාජශීලීව සමාජ සේවය කරන අයට මේක ඊටමත් වැදගත් වේවි. ඉගෙන ගන්න අයට නම් ටිකක් හොඳ මදි. අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයට ටිකක් බාධාකාරී තත්ත්වය දෙන්න පුළුවන්. අධ්‍යාපනයේට ඒ කටයුතු කඩාකප්පල් වෙනට ඒවට බාධාකාරී තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. කොහොම නමුත් වෙහෙස මහන්සියලා වැඩ කරන්න පුළුවන් කමක් තියෙන නිසා ඒ පැත්තෙන් සාර්ථක භාවයක් ඇති කරගන්න පුළුවන් වගේම ආදායම් තත්ත්වයක් ඔබට යම් ආකාරයකින් දියුණු කර ගැනීමට ආසාවක් උනන්දුවක් තියෙන නිසා අනිවාර්යෙන් මේ දේවල් සාර්ථක වෙනවා. හොඳ ලොකු සල්ලිකාරයෙක් නුනත් අතේ මිටේ අගහිඟියක් නැති ආකාරයට ඔබට මිල මුදල් අතේ ගැවසෙනවා. ඒ වගේම ඉඩකඩම් භූමි ලාභ කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර එක්ක ක්‍රියා කරන අයට ඉතාමත් හොඳ තත්ත්වයක් මේ කාල සීමාව තුළ ඇති කරනවා. ඉතින් ඉඩකඩම් වගේ දේවල් ලැබීමකුත් පෙන්වුම් කරනවා. භූමි ලාභය වගේ දේවල් මිලදී ගන්න හිතන් ඉන්නෝ නම් ඔඩ මේ කාල සීමාව ඉතාම හොඳයි. ඉතින් මේක ඊටාම හොඳ ධන යෝගයක් හැට සැලකනවා මේ 11 වෙනි කුජගේ පිහිටීම. ඉතින් ඒ හින්දා ඔබට අපහසුවකින් තොරව මිල මුදල් ඉඩකඩම් වගේ දේවල් අත්පත් කර ගැනීම හොඳයි. ඉතින් හින්දා ඔබ ඔන්න හොඳ ඉඩමක් හෙව්වා නම් මේ කාලේ තුල පොඩ්ඩක් හොයන්න. ඉතින් මේ කාලේ තුල හෙව්වොත් ඔබට හොඳ ඉඩමක් හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒකට හොඳ කාලයක්. ඉතින් ඒ හින්දා ඔබට යම් ආකාරයකින් මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා මේ මැයි මාසයේ 4 වෙනිදා දක්වා පවතින මේ කුජගේ 11 වෙනි භාවයේ ගමන් කරන කාලය තුල. ඉතින් සහෝදර සහ විශේෂයෙන් වැඩිමහල් සහෝදරයන් සමග තියෙන සම්බන්ධතාවක් අඩු වෙන්න පුළුවන්. කොහොම නමුත් අනිත් සහෝදර සහෝදරයන් සමග ඔබට සාමාන්‍ය විදිහට කටයුතු කරන්නට ඔවුන් එක්ක යම් ආකාරයක කැපකිරීම කරන්න සිද්ධ වෙන ගතියකුත් පෙන්වුම් කරනවා. ඉතින් සමාජමය කටයුතු වලට ඔබට යොමු වෙන්නට අවස්ථාව අඩු වෙන්න පුළුවන් මේ කාලය තුල ඔබගේ තියෙන සමහරට කාර්ය බහුලත්වයක් එක්ක. ඉතින් ඔබගේ විවාහය යෙදෙනවා නම් මේ කාල සීමාව විවාහය තුලින් ඊටම හොඳ ධනවත් භාවයක් විවාහයෙන් යම් ආකාරයක විවාහයෙන් පසු දියුණුවක් ඇති කරන්නත් පුළුවන්. ඒකේ කියන්නේ ඔබට විවාහයෙන් පස්සේ වගේ යම් ආකාරයක යම් වත්කමක් තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න පුළුවන් කියන එකයි ඉතින් සඳහන් වෙන්නේ. ඉතින් දරුවන් සම්බන්ධයෙන් ඔබටත් එච්චරම කියන්නේ දරුවන් ඉන්න කෙනෙක් නම් ඔබ විශේෂයෙන් දරුවන්ට අපරකාරී තත්ත්වයක් ඇති කරනවා. දරුවන්ට පරිස්සම් කරගන්න දරුවන්ගේ තත්ත්වය මේ කාල සීමාව තුළ වඩාත් අවධානයෙන් ඉන්න එක තමයි හොඳ. මම වෙනමත් සඳහන් කරලා දෙන වෙනමත් වීඩියෝ කතා කරලා ඇති. ඉතින් ඒ හින්දා මේ කාලය කොහොමද සමස්තයක් විදිහට ගත්තත් දරුවන්ට හොඳමදි. ඒ නිසා ඔබගේ කේන්දරයට අදාළව ගත්තත් දරුවන්ට අපල අසනීප කරදර ඇති වෙන්න පුළුවන්කමක් තියෙන නිසා ඒ ගැන අවධානයකින් ක්‍රියා කිරීම තමයි වඩාත් හොඳ වෙන්නේ. ඉතින් මේ දේවල් තමයි මීන ලග්නෙන් උපන් ඔබට සඳහන් කරන්න තියෙන මේ කුජ මාරුවත් එක්ක මේ දේවල් එක්ක ඔබේ කටයුතු සාර්ථක කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.